සුබ දවසක්. වෙනද වගේම අදත් සාදරයෙන් පිළිගන්නවා මෙට්‍රික්ස් channel එකට. විශේෂ ස්තුතියකුත් එක්කම අද පාඩම පටන් ගන්න හිතුවා. ඒ තමයි ගොඩක් දෙනෙක් මේ වෙනකොට මේ පාඩම් සම්බන්ධයෙන් විමසලා මට කතා කරනවා. ඇත්තම කිව්වොත් ඊළඟට කරන්න ඕන පාඩම මොකද්ද කියන එකත් මම තීරණය කරන්නේ ඔයාලගේ අදහස් වලින්. ඉතින් මට අදහස් දක්වපු ඒ වගේම මේ ටියුටෝරියල්ස් බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වෙද්දී ස්ට්‍රක්චරල් ඩිසයින්ස් වල ටිකක් දුර අපි ඇවිත් මූලික කරුණු ගොඩක් ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා අද මම හිතුවා ටිකක් සංකීර්ණ වගේම ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන විදිහේ ටියුටෝරියල් එකක් කරන්න. ඒ කිව්වේ බිල්ඩින් එකක ස්ලැබ් එකක් ඩිසයින් කරන්න හැටි සම්පූර්ණයෙන්ම කියලා දෙන්න. ඉතින් අද පාඩමට එකතු වුණොත් ඔයාලගේ මේ වෙනකන් තිබුණු ගැටලු ගොඩකට පිළිතුරු හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. software වලින් ඩිසයින් කරන හැටි අපි බලුවා. ඉතින් ඒ නිසා අද පාඩම manual calculation වලින් කරන්නේ කොහොමද කියලා බලමු. කොටින්ම කිව්වොත් මේ සබ්ජෙක්ට් එක ෆීල් වෙන්න නම් ඔයාලා manual calculation කරන්නම ඕනේ. එහෙම වුණොත් software වලින් කරන එක හරිම සරල දෙයක් වෙනවා. මේ පාඩම අවසානයේ ස්ලැබ් එක ඩිසයින් කරන එකට අදාළ Excel sheet එකක් හදාගන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. හරි. තවත් කල් ගන්න ඕනේ නැහැ. දැන් අපි පාඩමට යමු. මේ තමයි අද මම කරන්න යන පාඩමේ සම්පූර්ණ සමරි එක. මම ඒක මාතෘකා ටිකකට කැටගරයිස් කරා. එතකොට ඔයගොල්ලන්ට ලේසි කොහොමද පිළිවෙලට කරගෙන යන්නේ කියලා. ඇත්තටම ඔයගොල්ලෝ ස්ලැබ් එකක් ඩිසයින් කරනකොටත් මෙන්න මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරොත් ඔයගොල්ලන්ට මේක පහසුවෙන්ම කරගන්න පුළුවන් වෙයි. හරි. අපි ඉස්සෙල්ලාම කරන්න යන්නේ කොන්ක්‍රීට් ස්ලැබ් එකේ කවර් එක කීයද කියලා හොයන එක. ඊට පස්සේ අපි ඉනිෂියල් සයිසිං කරනවා. ඇත්තටම ඔය කියපු මූලික කාරණා ටික තමයි ප්‍රිලිමිනරි ඩිසයින් වලට අයිති වෙන්නේ. ඊට පස්සේ අපි ලෝඩ් කැල්කියුලේෂන්ස් කරනවා. ඊට පස්සේ බෙන්ඩින් මූවමන්ට්, ඊට පස්සේ මූවමන්ට් ඩිස්ට්‍රිබියුෂන්, රේන්ෆෝස් කැල්කියුලේෂන්, ඊට පස්සේ චෙක්ස් කීපයක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද ඩ්‍රෝවින් එක හැඳගන්නේ කියලා. අවසානයේදී කොහොමද මේ ඔක්කොම එකතු කරලා Excel sheet එකක් හදාගන්න කියන එකත් මම කියලා දෙනවා. මේ තමයි මම තෝරගත්ත ස්ලැබ් එක. ඔයාලට මේක බලපුවහම තේරෙනවා ඇති මේ ඇත්තටම තියෙන්නේ ස්ලැබ් එක වගේම බීම් ලේඅවුට් එක. ඉතින් මේ ස්ටෙප් එකට එන්න කලිනුත් තව කරන ස්ටෙප්ස් කීපයක් තියෙනවා. ඒක තමයි මේ ඩ්‍රෝවින් එක අපට එන්නේ ආකිටෙක්ගෙන්. ඒ කියන්නේ ආකිටෙක්චරල් ඩ්‍රෝවින් එකක් තමයි ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙකුට එන්නේ. එතකොට අපිට වගකීමක් තියෙනවා ආකිටෙක්චරල් ඩ්‍රෝවින් එකේ තිබිච්ච ෆීචර්ස් ඒවට හානියක් නොවන විදිහට එහෙම නැත්නම් ඒ අපියරන්ස් එකට හානියක් නොවන විදිහට අපේ නිමාව අපි කරලා දෙන්න. අපේ ඩිසයින් එක අපි කරලා දෙන්න. ඒ නිසා ගොඩක් වෙලාවට අපි මූලික අවස්ථාවේදී මේ බීම් ලේඅවුට් එක දාගන්නකොට අපි ආකිටෙක්ට් එක්ක බොහෝ වෙලාවට නිගෝෂিয়েට් කරනවා. අතරම ආකිටෙක්ට් එක විතරක් නෙමෙයි බිල්ඩින් එක ගොඩක් සංකීර්ණ නම් අපි දන්නවා අපිට තවත් සර්විසස් වෙනවා. බිල්ඩින් සර්විසස්, ඒ කියන්නේ ටොයිලට්ස් වලින් එන වේස්ට්, ඊළඟට වොෂ් අවුට්ස් වලින් එන වේස්ට්, ඒ වගේ දේවලුත් මේ අපි මේකෙදි මැනේජ් කරන්න ඕනේ. ඒකට ඒවටත් ඕන අලවන්සස් අපි තියන්න ඕනේ. සමහරට ඉලෙක්ට්‍රිසිටි, ඊට අමතරව AC, ලිෆ්ට්, ඒ වගේ දේවල් සර්විසස් අපි මේ තව ඕන වෙන නිසා ඒ අපේ ඩිසයින් එක විතරක් ගැන හිතලා අපිට මේක කරන්න බෑ. ඒ නිසා මුල් වෙලාවේදී අපි ඩිසයින් එකක් කරනකොට මේ සම්බන්ධයෙන් වෙන සම්පූර්ණ ඩිසයින් ටීම් එකම අපි එකතු වෙනවා. ඒ කියන්නේ ආකිටෙක්ට්, ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්, බිල්ඩින් සර්විසස් ඉන්ජිනියර්, ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් මේ හැමෝම එකතු වෙලා තමයි මූලික අවස්ථාවේ මේ තීරණ ගන්න. මොකද මේ අපි හැමදෙනාම කතා කරන දේවල් අනුව හැමෝටම අයිඩියා එකක් එනවා අනිත් කෙනා මොකද්ද කරන්නේ කියන එක. එතකොට මේ අපි අතර සහයෝගීතාවයක් තිබ්බම අපිට මේක හරිය පහසු වෙයි. නැත්නම් ඕගොල්ලෝ දකින්න ඇති සමහරවිට අපි අපේ පාර්ට් එක කරලා ඉවරලා දුන්නාම ඉලෙක්ට්‍රිකල් එක්කෙනා ඊට පස්සේ ගිහිල්ලා ඉලෙක්ට්‍රීෂියන් වැඩේ කරනවා. මේ සමහරවිට බීම් එයා ඒ ගැන ලොකු අවබෝධයක් නැහැ. සමහර බීම් එක හාරගෙන මේ කන්ඩියුස් දාන වෙලාවලුත් අපි දැකලා තියෙනවා. එහෙම වෙන්නේ අපි අතර නිගෝෂියේෂන් එකක් නැති වුනහම. ඒ නිසා හොඳම වැඩේ තමයි අපි ඩිසයින් එකට කලින් ස්ට්‍රක්චරල් ඩිසයින් එකට කලින් අපි හැමෝම ටීම් එකක් වගේ එකතු වෙලා මේක ඉස්සෙල්ලා සාකච්ඡා කරන එක. ඊට පස්සේ තමයි අපි ස්ටෙප් වයිස් මේකේ මේ කරගෙන යන්නේ. ඒ ගමන් අපි අනිත් අයත් එක්ක කෝඩිනේෂන් එක. එහෙම නැත්නම් සම්බන්ධතාවයේ තියාගන්නවා. අපි කොතනද ඉන්නේ, අපි දැන් මොකද කරලා තියෙන්නේ වගේ දේවල්. මොකද සමහරවිට අපි යොදපු බීම් එකක උස කියන එක ඊළඟ මේ කියන්නේ උදාහරණයකට බිල්ඩින් සර්විසස් ඉන්ජිනියර්ට සමහරට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එයාගේ සමහරලාට යන ඩ්‍රේනේජ් ලයින්ස් එයාට එල්ලගෙන යනකොට එයාට ඕන ස්ලෝප් එක තියාගන්න විදිහක් නැති වෙන්න පුළුවන්. සමහරට අපේ බීම්ස් වල ඩෙප්ත් එක වැඩි වුණොත්
ඒ නිසා ඒ වගේ කාරණා වුණොත් අපි මොනවාද ඊළඟට ගන්න තීරණය. සමහරට අපි හිතමු අපිට කරන්නම දෙයක් නැහැ අපිට දාන්න වෙනවා ඒ බීම් හයිට් එක. එතකොට අරයාගේ ස්ලෝප් එකට මේ ඩ්‍රේනේජ් ස්ලෝප් එකට ඒක අවුලක් වෙනවා. ඒතකොට ඔන්න ආකිටෙක්ට් එක ප්‍රශ්නයක් වෙනවා. ඒතර එහෙම වුණොත් අපිට බිල්ඩින් එක උස්සන්න වෙනවා. එහෙම වුණොත් ආකිටෙක්ට් එක ප්‍රශ්නයක් වෙනවා. ඒතකොට ඔන්න ඔය වගේ කාරණා මේ පස්සට ගැටලුවක් නොවෙන්න අපි මුලින්ම ඒක විසඳගත්තොත් අපිට ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්. හරි. මෙන්න මේක තමයි අද මම තෝරගත්ත ස්ලැබ් පැනල් එක. මේක තට්ටු 4ක බිල්ඩින් එකක්. එතකොට මේක හරි සිම්පල් එකක් මම තෝරගත්තේ. නමුත් මේකේ ඕන හැම අංගයක්ම අයිති වෙන විදිහට මම මේ ස්ලැබ් එක තෝරගත්තේ. මේකේ තියෙන්නේ මේක රූම්ස් රෙසිඩන්ස් ඒරියා එකක්. මේකේ තියෙන බෙඩ්රූම්ස් තියෙනවා, ටොයිලට්ස් තියෙනවා, ස්ටෑර්කේස් එකක් තියෙනවා, පොඩි ඕපන් වෙරන්ඩා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ටිකෙන් තමයි මේක සමන්විත වෙන්නේ. මෙතන මම මේ ටික නම් කරගෙන තියෙනවා මේ ස්ලැබ් එක ස්ලැබ් කියන්නේ තමයි මේ ඉස්සකට දාලා තියෙන්නේ S1 S2 ඒ විදිහට මේ ස්ලැබ් පැනල්ස් ටික නම් කරගෙන තියෙනවා. එතකොට අපි ඩිසයින් එක පටන් ගන්න කලින් අපි කරන්නේ මෙන්න මේ මම මේ ඇඳලා තියෙන විදිහේ ලයින් ඩයග්‍රෑම් එකක් එහෙම නැත්නම් බීම් ලේඅවුට් එකක් අපි හදා ගන්නවා. ඊට අමතරව අපි ඩිසයින් ඩේටා ටික එකතු කරගන්න ඕනේ. කියන්නේ බිල්ඩින් කැටගරි එක මොකක්ද, මේකට තියෙන ලෝඩ්ස් මොනවද, මේ බෙඩ්රූම්ස් නම් ඒ වගේ තියෙන බෙඩ්රූම්ස් වල ලෝඩ්ස් මොනවද, ඉම්පෝස් ලෝඩ් මොනවද, ටොයිලට්ස් වල මේ මොනවද තියෙන ලෝඩ්ස්, ඒ හැම දෙයක්ම අපි මේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේක පටන් ගන්න කලින්. ඒ නිසා ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ ආකිටෙක්චරල් ඩ්‍රොයින් එක අරගෙන ඒක හොඳට ස්ටඩි කරන එක. ස්ටඩි කරලා මෙන්න මේ ඩිසයින් ඩේටා ටිකත් අපි එකතු කරගන්න ඕනේ. හරි. දැන් අපි බලමු ඊළඟට කොහොමද අපි මේ ස්ලැබ් එකේ ඉනිෂියල් ඩිසයින් එක කරන්න කියලා. ප්‍රිලිමිනරි ඩිසයින් එකේදී අපි ඉස්සෙල්ලාම කරන්නේ කොන්ක්‍රීට් කවර් එක හොයන එක. කොන්ක්‍රීට් කවර් එක කාරණා දෙකක් එක චෙක් කරනවා අපි. එකක් තමයි ඩියුරබිලිටි රික්වයර්මන්ට් එක, අනිත් එක ෆයර් රෙසිස්ටන්ස් එක. මේ වචන දෙක කියනකොටම ඔබට තේරෙනවා ඇති කවර් එකක තියෙන අවශ්‍යතාවය. එකක් තමයි ඩියුරබිලිටි එක. ඒ කියන්නේ ඒකේ කල් පැවැත්ම. අපි මෙතනදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ කම්බි ගැන. කම්බි අපි දන්නවා මලකඩ කනවා ජලය හා වාතය සමග ගැටුණාම. ඒ නිසා ඒ ජලය හෝ වාතය සමග ගැටෙන්න තියෙන අවස්ථාව අඩු කරන එක තමයි කරන්නේ පළවෙනි එක කොන්ක්‍රීට් එකේ කවර් එකේ. මොකද ඒක වෙනස් වෙනවා. ඒ අපි ගන්න එලිමන්ට් එකක් තුන් ස්ලැබ් එකක්, බීම් එකක්, ෆවුන්ඩේෂන් මොකක් හරි එකක් මේක තියෙන තැන අනුව. දැන් ෆවුන්ඩේෂන් එක ගත්තාම ෆවුන්ඩේෂන් එක තියෙන්නේ පොළොව යට. ඒකට එකක් තමයි ඒක දිගු කාලයක් තිස්සේ වතුරට, ඒ කියන්නේ ග්‍රවුන්ඩ් වෝටර් ටේබල් එක තියෙනවා නම් අපි දන්නවා කොයි අහු වෙන්න පුළුවන් වතුරට. එතකොට එයා වතුරත් එක්ක කන්ටැක්ට් වෙලා තියෙන්නේ. එතකොට එතනදී තියන්න ඕන කවර් එක වෙනස්. ඊළඟට එළියේදී ඒ කියන්නේ අපි තුමු එක්ස්පෝස් වෙච්ච කොලම් එකක් තියෙනවා. එතකොට ඒක උහුලඟට එහෙම නැත්නම් වැස්සට තෙමෙන්න පුළුවන්. එතකොට ඒක වෙනස්. ඊට අමතරව ස්ලැබ් එකක් වගේ එකක් ගත්තාම විශේෂයෙන් ඒක ගොඩක් වෙලාවට අපි තුමු ෂෙල්ටර් එකක් ඇතුලේ තියෙන. කියන්නේ ආවරණයක් ඇතුලේ තියෙන. එතකොට ඒකට තියන්න ඕන කවර් එක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි කාරණාව තමයි අපි ඩියුරබිලිටි එක. ඒක නැත්නම් ඒ එලිමන්ට් එකේ තියෙන පිහිටීම. ඒක එළියට නිරාවරණය වෙන විදිහ බලලා අපි කවර් එක තීරණය කරනවා. ඊට අමතරව අනිත් එක තමයි ෆයර් රෙසිස්ටන්ස් එක. ගොඩනැගිල්ලක ගින්නට ඔරොත්තු දීමේ හැකියාව. එතකොට අපි දන්නවා හදිසියේ ගින්නක් ගොඩනැගිල්ලක ඇති වුණොත් එයාට ගොඩක් වෙලාවක් බිල්ඩින් එකට ඒක ගින්න අල්ලගෙන ඉන්න බෑ. හේතුව තමයි මේක අපි රේන්ෆෝස් කොන්ක්‍රීට් නම් මේක ඇතුලේ තියෙන්නේ කම්බි. කම්බි තාපයට හරිම සංවේදී. ඒතකොට එයාට යම්කිසි වෙලාවක් තියෙනවා එයාට ඒක දරාගෙන ඉන්න පුළුවන්. ඒතකොට තාපය සන්නයනය වෙන්න කම්බි වලට ඒක තීරණය වෙන්නේ මේ කොන්ක්‍රීට් කවර් එකේ තියෙන ඩිස්ටන්ස් එක මත. එතකොට ස්ලැබ් උදාහරණයක් විදිහට ස්ලැබ් එකක් නම් ස්ලැබ් එක උඩ ගින්නක් ඇති වුණොත් එහෙම අර කවර් එක අනුව තමයි ඒ යන දුර, ඒ කියන්නේ තාපය සන්නයනය වෙන්න ගත වෙන කාලය තීරණය වෙන්නේ. එතකොට අපි දන්නවා කම්බියට තාපය ලැබුණාම එයාට ටිකක් වෙලා ඒක දරන් ඉන්න පුළුවන්. ඊට පස්සේ එයා එක්ස්පෑන්ඩ් වෙන්න ගන්නවා. ඊට පස්සේ අනිවාර්යෙන් බිල්ඩින් එක කොලැප්ස් වෙනවා. ඒ නිසා අපි මේ ෆයර් රෙසිස්ටන්ස් එකත් හරිම වැදගත්. මේ එතකොට පැයද පැය එකමාර ඒ වගේ අපි කාලයක් ගන්නවා. එතකොට ඒ කාලයට අනුව ඕන කාට හරි පුළුවන් බිල්ඩින් එකකින් අපිට සේෆ්ලි අයින් වෙන්න කාලයක් හදලා දෙන එක තමයි අපි මේ ෆයර් රෙසිස්ටන්ස් එකකින් කරන්නේ. මේ එතකම් බිල්ඩින් එක අල්ලගෙන ඉන්න එක. ඒ නිසා මෙන්න මේ කාරණා දෙක ඩියුරබිලිටි රික්වයර්මන්ට් එකයි ෆයර් රෙසිස්ටන්ස් එකයි තමයි අපි මේ කොන්ක්‍රීට් කවර් එක සිලෙක්ට් කරනකොට බලන ප්‍රධානම කාරණා දෙක. හරි. මේ දෙක චෙක් කරන්න කෝඩ් එකේ. ඒතර බිල්ඩින් අපි මේ දැන් ඩිසයින් එක සම්පූර්ණයෙන් කරන් යන්නේ BS 8110 1997 කෝඩ් එකට. ඒකට මේ වෙනකොට ඔයගොල්ලෝ ළඟ මෙන්න මේ කෝඩ් එක තියෙන්න ඕනේ.
මේ කෝඩ්ස් ගැන කෝඩ්ස් මොනවද ඊළඟට මේකට පාවිච්චි කරන්න ඕන පොත් මොනවද කියන එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඇත්තට මේක කලින් කරේත් මෙන්න මේකට ඕන වෙන නිසා ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් මම හිතලා චුට්ටක් ගිහලා ඒක බලන්න. මේ පොත් ටිකත් ඔයගොල්ලෝ එකතු කර ගන්නවා නම් හොඳයි. මොකද මේ අපි මේ කෝඩ් එකකින්ම විතරක්මත් නෙමෙයි ඩිසයින් එක කරගෙන යන්නේ. මේ වෙනකොට අපි එක එක පොතුත් පරිශීලනය කරනවා. ඒ වගේ දැනුමත් මේවට එක එක තැන් වලදී එකතු කරනවා. ඒ නිසා කෝඩ් එක විතරක්ම ඔයගොල්ලෝ ළඟ තිබිලා මදි. හරි. කෝඩ් එකේ BSA 111 කෝඩ් එකේ table 3.2 3.3 3.4 කියන tables තුන තමයි මේකට ඔයගොල්ලෝ බලන්න ඕනේ. මේකෙදී මම ඔයගොල්ලෝ දන්නවා මේක බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් එකක්. ඉතින් බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් එකේ සමහර දේවල් අපේ රටවල් වලට ගැලපෙන්නේ නැහැ. ඒ වගේ තැන්වලදී ශ්‍රී ලංකාවේ වෙනම තියෙනවා National Annex කියලා. ඒතර ලංකාවටම මේක අපි හදලා තියෙනවා. ඉතින් මේ BS code එකේ 3.3 කියන table එක අපි replace කරගන්නවා Professor Dyeserගේ graded example book එකේ table 1 කියන එකත් එක්ක. හරි. durability requirement එක අපි check කරන්නේ මෙන්න මේ table 3.2 කියන එක BS code එකේ. මේකෙදී තෝරන්නේ මේ අපි ගන්න element එක කියන අපි දැන් slab එක design කරන්නේ. slab එක තියෙන මොන condition යටතේද කියලා environment මොන පරිසර තත්ත්වය යටතේද කියන එක. ඒකට මේකේ තියෙනවා එක එක පරිසර තත්ත්ව. ඒ කියන්නේ මේ උදාහරණයක් විදිහට ගත්තොත් mild condition එක. mild condition එක කියන්නේ concrete surface protected against weather or aggressive condition. ඒ කියන්නේ මේක weather එකකින් protected කරපු එකක්. සාමාන්‍යයෙන් අපි ඇත්තටම slab එකක් අයිති වෙන්නේ මේ condition එකට. අපි සාමාන්‍යයෙන් මේක ෂෙල්ටර් එකක් ඇතුලේ මේ කියන්නේ තෙමෙන්නේ නැහැ. ඒ නිසා වෙදයකින් මේක කවර් වෙනවා. ඒ නිසා ඇත්තටම මේ ස්ලැබ් එක අයිති වෙන්නේ එහෙම එකකට. එහෙම නැතුව අපි හිතමු මේක ඕපන් ස්ලැබ් එකක් නම් දැස්සට තෙමෙනවා නම් ඊට පස්සේ ඊළඟ කන්ඩිෂන් එකට යන්න පුළුවන්. moderate exposed concrete surface but sheltered from severe rain. මේ එහෙම එක තව කන්ඩිෂන්ස් තියෙනවා. හරි නැත්නම් කෙලින්ම වැස්සට අහු වෙනවා නම් ඉතින් concrete surface exposed to severe rain. කෙලින්ම වැස්සට අහු වෙනවා නම් ඒ වගේ එකක් යන්නේ ඒක. ඉතින් මෙතනදී අපි ඉස්සෙල්ලා තෝරගන්නවා මොන environment condition එකටද අපේ slab එක අයිති වෙන්නේ කියලා. ඒ නිසා දැන් මගේ slab එක සාමාන්‍ය ගොඩ නැගිල්ලක් residence building එකක්. මේකේම වැස්සට දෙන්නේ නැහැ. මේක surface එක සම්පූර්ණයෙන් ආවරණය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේක ඉස්සෙල්ලාම තෝරගමු. මේක mild condition කියලා. හරි? ඊට පස්සේ අපි මේ බැලුවේ 3.3 එක. මම කිව්වා 3.2 එක බැලුවේ 3 එක රිප්ලේස් කරගන්නවා කියලා මේ ඩයසර්ගේ මේ table 1 කියන එකෙන් ඩයසර්ගේ book එක ඔයගොල්ලෝ බැලුවොත් ඒකේ තියෙනවා table 1 කියලා. ඒකෙන් අපිට ගන්න පුළුවන් මේ mild කියන condition එකට අදාළ nominal cover එක කීයද කියලා. එතකොට මම මෙතනදී mild exposure condition එකට nominal cover එක 25යි කියලා මේ මෙතනින් තෝරගන්නවා. ඒතර ඔයගොල්ලෝ nominal cover එක කියන්නේ එක දන්නවා. nominal cover කියලා කියන්නේ අපේ element එකේ සම්පූර්ණ reinforcement වලට link උත් ඇතුළුවම cover එකේ එළියේ ඉඳන් මේ links වලට තියෙන දුර. ඒක nominal cover එක. effective depth එක ගන්නකොට අපි මේ nominal cover එකයි තව කම්බි වල diameters උයි straps උයි මේව නැත්තම් secondary reinforcement සලකලා තමයි depth එක තියෙන එක නේ අපි එතනදී බලමු. මේ ඔයගොල්ලෝ මේ cover එකේ නැත්තම් එක නම් වලින් එනවා nominal cover, effective cover. ඒ නිසා මේ nominal cover කියලා කියන්නේ සම්පූර්ණ කම්බි හැම එකක්ම අතෑරපුවාම අවසාන කම්බියටම කියන්නේ කම්බියේ කෙලවරටම සමහර අපි දැන් බීම් එකක් ගත්තොත් බීම් එකේ main reinforcement එක තියෙනවා ඊට පස්සේ strap එක තියෙනවා. ඒතර මේ කියන්නේ එළියේ surface එකේ එන strap එකේ කෙලවරට නිකන් තියෙන දුර. හරි. ඊට පස්සේ ඔය තමයි exposure condition. ඒතර අපිට exposure condition එක සලකලා mild කියලා exposure එක සලකුවා ඊට අදාළ cover එක 25 කියලා ගත්තා. හරි. දැන් අපි බලන්නේ fire resistance එක. ඒක table 3.4 වල. ඒතර අපි මම මෙතනදී මේ building එක assume කරනවා fire resistance එක පැය එකමාරක කියලා. කියන්නේ පැය එකමාරක ගින්නකට ඔරොත්තු දෙන විදිහට තමයි මම මේ building එක design කරන්න යන්නේ. එතකොට දැන් අපි බලමු ඒකට අදාළ nominal cover එක කොහොමද තෝරන්නේ කියලා. එතකොට පැය එකමාරකට අදාළ nominal cover එක අපි floors slab එකක් ගන්න. එතකොට ඒක මේ බෙදනවා ආයේ simply supported the continuous කියලා. continuous slab එකක් ගන්න. එතකොට 1.5. එතකොට මෙතනින් එනවා cover එක 20යි කියලා. ඒතර exposure condition එක සලකලා අපි 25යි කියලා ගත්තා. ඊට අමතරව fire resistance එක සලකලා අපි 20යි කියලා ගත්තා. ඊට පස්සේ ඊට අමතරව තව අපි සලකා බලන ඕන කරුණු ටිකක් තියෙනවා. මෙන්න මේ
බා සයිස් එකයි. අපි නැත්තම් අපි පාවිච්චි කරන මේ කම්බි වල සයිස් එකයි. ඊට අමතරව මේ අපි මේ පාවිච්චි කරන කොන්ක්‍රීට් එකේ ඇග්‍රිගේට් වල සයිස් එකයි. ඒතර මේ දෙකත් සලකලා තමයි අපි මේ අපි කවර් එක තීරණය කරන්න වෙන්නේ. මොකද ඒ නිසා මෙතනදී මේ එලිමන්ට් එකේදී පාවිච්චි කරන කම්බි සහ කොන්ක්‍රීට් එකේ තියෙන ඇග්‍රිගේට් වල සයිස් එකත් අනුවත් අපි මේ කොන්ක්‍රීට් කවර් එක තීරණය කරනවා. මෙන්න මේ කාරණා ටික අපි සමරයක් විතර ගත්තොත් දැන් අපි මයිල්ඩ් එක්ස්පෝෂර් කන්ඩිෂන් එක සලකලා අපි නොමිනල් කවර් එක 25ක් කියලා තීරණය කරා. ෆයර් රෙසිස්ටන්ස් එක සලකලා අපි ගත්තා කන්ටිනියස් ස්ලැබ් නම් මිලිමීටර් 20යි. අර අතනදී ඔයගොල්ලෝ දකින්න ඇති මෙතන තියෙනවා කන්ටිනියස් වලට 20යි, සිම්ප්ලි සපෝටඩ් නම් 25යි කියලා. ඒ නිසා මේ දෙකම සලකලා තියෙනවා. එතකොට එතන අපි කවර්ස් දෙකක් හොයාගත්තා. ඊට අමතරව අපි ගන්න කම්බි වල සයිස් එක අපි ඇසියුම් කරමු ස්ලැබ් එක නිසා මේකට මිලිමීටර් 10 කම්බි පාවිච්චි කරන්න කියලා. එතකොට මිලිමීටර් 20 මෙටල් පාවිච්චි කරනවා කියලා හිතමු ඇග්‍රිගේට් විදිහට. ඒ කියන්නේ ග්‍රේඩ් 25 කොන්ක්‍රීට් එක මෙතන දාන නිසා එතකොට මෙන්න මේ ඔක්කොම කන්ඩිෂන්ස් ටික සලකලා අපිට ආපු ලොකුම කවර් එක තමයි මිලිමීටර් 25. ඒ නිසා අපි මේ ස්ලැබ් එකේ කවර් එක විදිහට නැත්නම් නොමිනල් කවර් එක විදිහට මිලිමීටර් 25 තෝරගන්නවා. හරි අපි කොන්ක්‍රීට් කවර් එක හෙව්වා. දැන් අපි බලමු කොහොමද ඉනිෂියල් සයිසිං කරන්න කියලා. ඒ කියන්නේ අපි ස්ලැබ් එකේ thickness එකද හොයන්න දැන් යන්නේ. මෙතන මම අරගත්තා මගේ CAD drawing එකෙන් පොඩි image එකක්. මෙතන මම අපි දන්නවා අපිට සම්පූර්ණ ස්ලැබ් එක අපි එකපාර ඩිසයින් කරන්න. අපි කරන්නේ ඒක panels විදියට අරගෙන එක එක panel එක විදියට අපි ඩිසයින් කරන්න. ඒතර panels ඩිසයින් කරන්න අපි panels අඳුර ගන්න ඕනේ. මේකේ කොහොමද one way panels කොහොමද two way panels කියලා. one way ද two way ද කියලා ඩිෆයින් කරන හැටි කොහොමද ඒක හොයාගන්නේ කියන එක මම වෙනම වීඩියෝ එකක් කරා. ඔකට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒකත් බලන්න. එතකොට මෙතනදී අපි දැන් කරන්න හදන්නේ අපි මේ මුළු පැනල් හැම එක පැනල් එකෙන් පැනල් එකට අපි හොයාගන්න ඕනේ මේ ස්ලැබ් එකේ one way panels මොනවද two way panels මොනවද කියලා. මොකද one way panels වෙන විදිහකට ඩිසයින් කරන්නේ two way panels ඩිසයින් කරන්නේ වෙන විදිහකට නිසා. ඒතකොට මේ උදාහරණේ මේ අද ටියුටෝරියල් එකේදී මම ඔයගොල්ලන්ට one way panel එකකුත් two way panel එකකුත් වෙන වෙනම කරන හැටි කියලා දෙනවා. එතකොට මම two way panel එකක් තෝරගත්තා. මේක S8 කියන එක two way panel එකක්. ඒ නිසා අපි ඉස්සෙල්ලා බලමු කොහොමද මේ S8 කියන panel එක මේ ඩිසයින් කරන්න කියලා. අපි දන්නවා two way ද one way ද කියලා අඳුරගන්නේ short long span එක short span එකකින් බෙදලා ඒ එන උත්තරේ aspect ratio එක දෙකට වඩා අඩු වුණොත් ඒක two way slab එකක්. නැත්නම් දෙක හෝ දෙකට වඩා වැඩි වුණොත් ඒ panel එක one way panel එකක්. හරි. දැන් අපි බලමු කොහොමද මේක ඩිසයින් එක කරගෙන යන්නේ කියලා. ඒතර ඉනිෂියල් සයිසිං එකේදී අපි ඊළඟට බලන කාරණාව තමයි මේකට මේ අපේ කියන ස්ලැබ් පැනල් එකට කොච්චර ඉම්පෝස් ලෝඩ් එකක් එනවද කියලා. ඒ නිසා දැන් ඉම්පෝස් ලෝඩ් එක හොයාගන්න අපිට ආයෙ රිෆර් කරන්න වෙනව පොතක්. මේක බලන්න ඕනේ මේක තමයි ලෝඩින්ග්ස් ගන්න කෝඩ් එක BS 6399 part 1 1996 කෝඩ් එක. මේකෙදි මම කලින් කිව්වා මේක රෙසිඩෙන්ෂල් බිල්ඩින් එකක්. මේක බෙඩ්රූම් එකක්. මේ දැන් මේ S8 කියන මේ පැනල් එක බෙඩ්රූම් එකක්. එතකොට ඒකට අදාළ විදිහට අපිට මේ කෝඩ් එක මම මෙතන මේ එක්ස්ට්‍රැක්ට් එකක් ගෙනල්ලා තියෙනවා. table 1 එක රෙෆර් කරොත් ඔකට බලන්න පුළුවන් මේ තියෙනවා bedrooms and dormitories except those in hotels and motels කියලා. hotels වල නෙමෙයි සාමාන්‍ය residential area වල මේ තියෙන domestic and residential activities. ඒක යටතේ මේ මෙන්න මේ කැටගරි එකට තමයි අයිති වෙන්නේ. එතකොට මේකේ impose load එක 1.5යි. මේ ටේබල් එකෙන් දෙන්නේ impose load එක. එතකොට ඒක හොයාගන්න ඕනේ මේකේ ඊළඟ ස්ටෙප් එකට යන්න කලින්. හරි. දැන් අපි යන්නේ IStruct manual එකට. Institute of Structural Engineers manual එකට. මේ manual එකේ table 3 එකට යන්න. table 3 එකෙන් අපිට බලන්න පුළුවන් මේකේ දීලා තියෙනවා span effective depth ratio එක slabs වලට. මේ initial sizing වලදී. එතකොට අපේ slab එක 2A එකක්, 2A continuous එකක්. continuous කියලා කියන්නේ මේ slab එක දිහා බලන්න මේ slab එකේ මේ පැත්තට මේ continuous වෙනවා. මේක short direction එක, මේ long direction එකට. මේ short direction එකටත් මේක මේ පැත්තට continuous වෙනවා. තව panel දෙකකට සම්බන්ධ වෙනවා. මේක long direction එකට ගත්තත් මේක එක පැත්තක් continuous වෙනවා. ඒ නිසා මේක අපි මේ slab panel එක continuous panel එකක් විදිහට සලකන්නේ. ඒ නිසා ඒක සලකලා මේක two way spanning continuous මෙන්න මේ නිසා තමයි මෙන්න මේක හොයාගන්න ඕන නිසා තමයි අතනදී අපි අර impose load එක බැලුවේ characteristic imposed loading. ඒක 5ට වඩා අඩු නම් 5 හෝ 5ට වඩා 5 වෙනකන්
නම් මෙතන උත්තරේ 40 කියලා ගන්න. එහෙම 10 පහ ඊට වඩා 10 විතර වෙනකම් මේක 39ට ගන්න. ඒ නිසා අපේ කැටගරි එකේදී අහුවෙන්නේ මේක 40 කියන එක. ඒ නිසා මේක 2A continuous slab එකක් span effective depth ratio එක මේ table එකෙන් ගන්නවා අපි 40 කියලා. එතකොට ඊට පස්සේ අපිට පුළුවන් අපේ short span එක 3900යි span effective depth ratio එක 40යි මේක හරස් ගුණිතය දාලා අපිට මේකට අදාළ effective depth එක හොයන්න පුළුවන් 97.5යි කියලා. ඒතර මේ 97.5 එන්නේ අපි මේ දැම්මේ 3900. ඒතර 3900 කියලා කිව්වේ අපේ මේ ස්ලැබ් එකේ short span එක. හැබැයි මේකේ තව long span එකකුත් තියෙනවා. අපි දන්නවා 2A panel එක primary reinforcement වගේම secondary reinforcement උත් එනවා. main reinforcement උයි secondary reinforcement උයි දෙකම එනවා. ඒතර මේ reinforcement දෙපැත්තටම එන නිසා ඒ දෙකටම අපි වෙන වෙනම effective depth හොයන්න ඕනේ. ඒතර අපි දැන් හොුවේ main reinforcement. හැම වෙලේම short span එකට එන්නේ main reinforcement. ඒතර main reinforcement වලට අදාළ effective depth එක තමයි අපි දැන් ඒ හොුවේ. ඒතර අපි ඒකට කියන්නේ dx කියලා. ඒ කියන්නේ main අපි x කියන මම කියවනේ ස්ටෑන්ඩඩ් විදිහක් තියෙනවා කියලා ස්ලැබ් එක අපි නම් කරන. ඒ කියන්නේ short span එක lx කියලා නම් කරන්නේ, long span එක ly කියලා නම් කරන්නේ. ඒතර x y කියන අකුරු දෙක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක අපිට ලේසියෙන් අඳුර ගන්න. එතකොට මේ අපි වෙන වෙනම අපි හොයන්න ඕනේ ඊට අමතරව මේකේ effective depth එක x පැත්තටයි y පැත්තටයි. හරි. අපි මේ short span එකේ මේක සලකලා අපි බලමු slab thickness එක කොහොමද දැන් හොයන්නේ කියලා. ඒතර slab thickness එකට අපිට අයිති වෙනවා අර අපි කලින් හොයපු clear cover එකයි. නැත්නම් nominal cover එකයි. අපි පාවිච්චි කරන කම්බි අපි හොයපු දැන් effective depth එකයි. ඒකට අපි දන්නවා අපි හොයපු effective depth එකට main reinforcement වල half එක භාගයක් එකතු කරලා clear cover එක එකතු කරපුවාම අපිට හම්බ වෙනවා සම්පූර්ණ slab එකේ thickness එක. ඒතකොට මෙතනදී අපිට උත්තරේ එන්නේ 127.5යි කියලා. මේක අපිට පුළුවන් ආසන්න වශයෙන් මිලිමීටර 150යි කියලා ගන්න. ඒතර මේ මම ගත්තේ S8 කියන පැනල් එකට. සමහර වෙලාවට මුළු බිල්ඩින් එකටම මේක එහෙම අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා හැම පැනල් එකක්ම මේ විදිහට චෙක් කරලා බලන්න. මොකද සමහර වෙලාවට 150ම ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන් මුළු ස්ලැබ් එකටම. සමහරවිට 125 දාන්න පුළුවන් පැනල්ස් එන්න පුළුවන්. එහෙම වුණොත් මේක ඩිසයින් එක ඉකොනොමිකල් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම එකක්ම චෙක් කරනවා. සමහරවිට එක ස්ලැබ් පැනල් එකක් 200ට එන්න පුළුවන්. එහෙම 200 කියලා අපි මුළු බිල්ඩින් එකම 200ට තියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතර මේ පැනල් එක විතරක් 200ට තියන්න පුළුවන්. අනිත් පැනල්ස් 150 කරන්න පුළුවන්. එහෙම නැත්නම් 175ට කරන්න පුළුවන්. ඒ නිසා අපි හැම පැනල් එකක්ම චෙක් කරලා හැම පැනල් එකකම ලියා ගන්න ඕගොල්ලෝ මේ එකින් එකේ ස්ලැබ් thickness එක කීයද කියලා. දැන් බලමු මම කලින් කියපු effective depth එක. effective depth එක අපි දෙපැත්තටම හොයන්න ඕනේ. ඒකට effective depth එක x direction එකට. එහෙම නැත්නම් short direction එකට ඕගොල්ලෝ හොයන්න පුළුවන් මේ සමීකරණය පාවිච්චි කරලා total slab height එකෙන් අඩු කරන main reinforcement වල diameter එකෙන් භාගයක් ඊට පස්සේ clear cover එක එකතු කරනවා. එතකොට එනවා 120 කියලා dx එක. ඊට පස්සේ long span එකට ly direction එකට ඒක හොයන්න පුළුවන්. එතකොට එන්නේ එතකොට කරන්නේ slab thickness එකෙන් main reinforcement වල diameter එකෙන් main සමා වෙන second reinforcement diameter එකෙන් භාගයක් උයි සම්පූර්ණයෙන්ම main reinforcement අඩු කරලා ඊට පස්සේ clear cover එක අඩු කරනවා. එතකොට එනවා 110යි කියන්නේ. ඊට පස්සේ මේ අපිට ආපු මේ minimum thickness එක අපි ආය පොඩි condition එකක් check කරන්න වෙනවා. මේ මොකද මේක fire resistance regulation වලට okayද කියලා. ඒකට ඔයගොල්ලෝ කරන්න තියෙන figure 3.2 කියන එක බලන්න code එකේ. ඒකේ දීලා තියෙනවා අපි ගත්තේ පැය එකමාරක් 1.5 hour fire resistance එකක්. ඒකට අදාළ minimum floor thickness එක. මෙතන තියෙනවා 110යි කියලා. ඒතර අපේ ගානෙත් අපිට වෙලාවට මේකේ අපේ minimum slab thickness එක ආවේ මිලි 110යි කියලා. ඒ නිසා මේකත් ඒක condition එක satisfy කරන නිසා මේක condition එක satisfied. ඒ නිසා මේකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි බැරි වෙලාවත් ඔකට මේක එහෙම ආවේ නැති වුණා නම් අපිට දැන් කරන්න වෙන්නේ ආපහු අපිට මේ minimum thickness එක සලකලා ආපහු back calculation එකක් කරලා slab thickness එක ආපහු adjust කරගන්න වෙනවා. slab design එකට අදාළ preliminary design එක මේනොට අපි කරලා ඉවරයි. දැන් අපිට තියෙන detail design එක. detail design එකේදී අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද load calculation කරන්න කියලා. එතකොට මෙතනදී අපි ගත්තේ S8 කියන panel එක. ඒ නිසා දැන් අපි කරන්නේ S8 කියන panel එකට අදාළ dead loads මොනවද, imposed load මොනවද කියලා වෙන වෙනම හොයාගන්න එක.
එතකොට ඩෙඩ් ලෝඩ් වලට මේකේ අයිති වෙන්නේ self weight එකයි floor finishers load එකයි. self weight එක අපිට calculate කරන්න පුළුවන්. අපි slab thickness එක හොයාගත්තා මිලිමීටර් 150යි කියලා. ඒක වැඩි කරපුවාම කොන්ක්‍රීට් වල ග්‍රේඩ් එකෙන් අපිට එනවා self weight එක 3.6ක් කියලා වර්ග මීටර කිලෝ නිව්ටන්. floor finishers වල load එක දීලා තිබුණා වර්ග මීටර කිලෝ නිව්ටන් 1යි කියලා. එතකොට මෙතන total dead load එක 3.6 plus 1 4.6යි. impose load එක විදිහට ඔකට මතක නම් අපි කලින්ම මේ impose load එක හොයාගත්තා BS 6399 කෝඩ් එකෙන්. ඒකෙදි අපි impose load එක ගත්ත 1.5යි කියලා. ඒකට මෙතන QK එක 1.5යි. GK 4.6යි. QK 1.5යි. දැන් අපි මේක කෝඩ් ස්ටෑන්ඩඩ්ස් වලට අනුව අපි ultimate design load එක හොයනවා. මෙන්න මේ සමීකරණයට දාලා 1.4 GK plus 1.6 QK වලින්. එතකොට අපිට එනවා මේ පැනල් එකට එන ultimate load එක වර්ග මීටරයට කිලෝ නිව්ටන් 8.84යි කියලා. එතකොට මේ අපි හෙව්වේ එක පැනල් එකකට. මේ මම අපි තෝරගත්ත S8 කියන 2way පැනල් එකට අදාළ load එක. ඒ නිසා ඕගොල්ලෝ දැන් මේ වගේ අපිට පැනල්ස් 10ක් තිබුණා. ඒ පැනල්ස් 10ටම අදාළ ultimate design load එක මේ විදිහට හොයා ගන්න ඕනේ. ඒ විදිහට හොයලා සමරියක් කරලා තියෙනවා මම මෙතන. එතකොට මේ පැනල්ස් අපි හෙව්වේ මේ S8 කියන පැනල් එක. මේ GK එක වෙනම ලියලා තියෙනවා, QK ලියලා තියෙනවා. ඊට පස්සේ ultimate load එක ලියලා තියෙනවා. එතකොට මේ පැනල්ස් දෙක ඇත්තටම මේකේ one way panels දෙකක්, අනිත් ඔක්කොම two way. මෙතන ඔයගොල්ලෝ මේවා සමානව තියෙන්නේ. මේ ඔක්කොම bedrooms නිසා. හැබැයි මෙතන loading arrangement එක ටිකක් වෙනස්. මෙතන තියෙන toilet block එකක්. ඔයගොල්ලෝ බලනකොට වෙන්නේ මේ toilet block එක drop කරලා තියෙනවා. මේ තියෙන services requirements, ඒ කියන්නේ අපි දන්නවා toilet එක මෙතන toilet block එකක් තියෙන, toilet කීපයක් තියෙන්නේ. එතකොට මේකේ මේ අතට බිත්ති තියෙනවා. ඒ බිත්ති වලින් එන load එකයි මේ slab panel එක drop කරලා තියෙන්නේ. එතකොට drop කරලා තියෙන්නේ මේකේ මේ toilets වලින් එන බට ටික අපි මෙහෙම එකතු කරලා අවසානට මෙන්න මේ මෙතන තියෙන open එකෙන් පල්ලෙහාට ගෙනියන්න හදන්නේ. එතකොට මේ බට අපිට එනවා maximum ගත්තොත් අපිට toilet වටේක එන අඟල් 4. ඒ කියන්නේ මිලිමීටර් 100 බටයක් එනවා. ඒතර මිලිමීටර් 100කට අදාළ ස්පේස් එක අපි මෙතන තියන්න ඕනේ. ඊට අමතරව මේක උඩ පොඩි ස්ක්‍රීට් කොන්ක්‍රීට් එකක් හරි නැත්නම් රෙන්ඩරින් එකක් හරි ඇවිල්ලා ටයිල් යනවා. ඒතකොට ඊට අදාළ සම්පූර්ණ ඉඩ අපි මෙතනදී තියන්න ඕනේ. අවසානයේදී මේක ටොයිලට් බ්ලොක් එකක් නිසා අඟලක ෆිනිෂින් ඩ්‍රොප් එකකුත් අපි තියන්න ඕනේ. නැත්නම් මේකෙදී මේක අපි දන්නවා මේක වෙට් කන්ඩිෂන් එකේ තියෙන වතුර තියෙනවා. මේක හොදනකොට සමහරට මේ වතුර එළියට එන්න පුළුවන්. ඒ නිසා අපි අපහුව අඟලක ඩ්‍රොප් එකක් තියනවා මේ ස්ලැබ් පැනල් එකේදී. ඒතර ඒක ඒ ටික තියාගන්න තමයි අපි මේ පැනල් එක කලින්ම ඩ්‍රොප් කරන්නේ. ඒතර කලින් අපි මේක ඩ්‍රොප් කරාට අපහුව මේකේ බට ටික ලේ කරලා ඔක්කොම කරලා ෆිනිෂ් කරලා කරන්න අපි මේක ෆිල් කරනවා. ඒ නිසා ඒ ෆිලිං මැටීරියල්ස් වල ලෝඩ් එකත් මෙතනදී කැල් කරලා තියෙනවා. ඒ නිසා තමයි මෙතන මේ GK 11.3 වෙලා තියෙන්නේ. ඒක ඕගොල්ලෝගේ ඩිසයින් එක අනුව ඕගොල්ලෝ වෙන වෙනම කැල්කියුලේට් කරන්න ඕනේ. මේක ඇත්තටම මෙතන බිත්ති ටිකක් තියෙනවා. ඒ නිසා මේ බිත්ති වල ලෝඩ්ස් බිත්ති වල ඝනත්වය සලකලා බිත්ති වල උස සලකලා යුනිෆෝම්ලි ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එකක් විදිහට මේ ස්ලැබ් එක පුරාවටම ඩිස්ට්‍රිබියුට් කරලා තියෙනවා. ඒතර මෙන්න මේ විදිහේ ලෝඩ් සමරි එකකුත් ඕගොල්ලෝ අවසානට හදා ගන්න ඕනේ එක පැනල් එකෙන් පැනල් එකට. මෙන්න මේ පැනල් එක මෙහෙම ලකුණු කරලා තියෙන්නේ. මෙතන තියෙන ස්ටෑර්කේස් එකක්. අපි ස්ටෑර්කේස් එක වෙනම ඩිසයින් කරන්නේ. ඒකයි මේක මේ විදිහට නම් කරලා තියෙන්නේ. ස්ටෑර්කේස් ඩිසයින් එකේදී අපි ඒ කොටස වෙනම බලමු. ඊළඟට අපිට තියෙන්නේ bending movement calculation කරන්න. ඒ කියන්නේ reinforcement හොයන්න අපි හැම ස්ලැබ් පැනල් එකකම bending movements හොයා ගන්න ඕනේ. දැන් බලමු කොහොමද bending movements හොයන්නේ කියලා. හරි. මේක අපි මම කිව්වා මේකේ පැනල්ස් දෙකක් මම ඔයාලට ඩිසයින් කරලා පෙන්නනවා කියලා. එකක් one way panel අනිත් එක two way. අපි two way slab panel එකකින් පටන් ගමු. මේකට ඔයගොල්ලෝ කෝඩ් එක රෙෆර් කරන්න ඕනේ. කෝඩ් එකේ 3.5.3.4 කියන ක්ලෝස් එක. මේකේ දීලා තියෙනවා two way slab එකට අදාළ bending moment calculation කරන equation එක. equation 14යි 15යි. ඉතින් අපි බලමු කොහොමද මේ equation එක පාවිච්චි කරලා අපි තෝරගත්ත S8 කියන panel එකේ bending moment හොයාගන්න කියලා. ඒතර මේ අපි equation එකක් ටිකක් අරන් බැලුවොත් එහෙම මේකේ තියෙනවා equation එකේ direction දෙකක්. ඒ කියන්නේ short direction එකටයි long direction එකටයි දෙකටම අපි හොයන්න ඕනේ මේ අපේ movements. එතකොට මේකේ මේ beta sx කියලා තියෙන movement coefficient එකක්. මේක අපි table එකකින් හොයා ගන්නවා. n කියලා කියන්නේ අපි දැන් හොයාගත්ත ඉස්සෙල්ලා අපි එක slab panels වලට අදාළ load එක හොයාගත්තා. ඒ ultimate load එක තමයි n කියලා කියන්නේ. lx කියලා කියන්නේ short span එකේ length එක. මෙතන හොඳට බලන්න මේ movement මේ msx msy කියලා කියන්නේ direction දෙකට අදාළ movements. හැබැයි මේ direction දෙකට අදාළ movement දෙකටම
අපි මේ L කියලා පාවිච්චි කරන්නේ length එක පාවිච්චි කරන්නේ short span length එකම තමයි. ඒ නිසා ඒක වරද්දව තේරුම් ගන්න එපා. මෙතන sx පැත්තත් xy උනත් මෙතන මේ සමීකරණේ තියෙන්නේ lx එක. ඒ නිසා ඒක චුට්ටක් මතක තියාගන්න. ගොඩක් වෙලාවට ඕක සමානවට වර්ධිනවා. මෙතන පුරුද්දක් විදිහට මේක ලියන් යනකොට y terms වලින් තියෙන නිසා මේකත් y terms වලින් තියලා මේ සමානට දිග පැත්ත මෙතනට එන්න උනොත් එහෙම එතන ඒක වැරද්දක් කරන්නේ. නිසා ඒක මතක තියාගන්න. හරි. මේ තියෙන්නේ S8 කියපු පැනල් එක. ඒතර අපි කලින්ම හොයාගත්තා මේ S8 පැනල් එකේ aspect ratio එක 1.15 කියලා. ඒතර දැන් අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ මේ සමීකරණය පාවිච්චි කරන්න නම් මෙන්න මේ beta sx beta sy කියන movement coefficients ටික. මේ movement coefficients ටික අපිට ගන්නේ table 3.14 කියන එකෙන්. table 3.14 කියන extract එකක් මම දැම්මා. මේ තියෙන සම්පූර්ණම table එක නෙමෙයි. table එක ටිකක් දිගයි. මම ඕන ටික විතරයි මෙතෙන්ට මේ දාලා තියෙන්නේ. ඒතර දැන් මේ පැනල් එක ගත්තාම මේ පැනල් එක ඔයගොල්ලෝ මතක ඇති මේ පැනල් එකේ මේ ඩිරෙක්ෂන් එකට මේක තමයි ෂෝට් ඩිරෙක්ෂන් එක මේ ඩිරෙක්ෂන් එකට කන්ටිනියස් තිබ්බා. ඒ කියන්නේ මේ පැත්තෙන් තව පැනල් එකක් තිබුණා මේ පැත්තෙන් තව පැනල් එකක් තිබුණා. ඒ වගේම මේ පැත්තෙන් තව පැනල් එකක් තිබුණා මේ පැත්තෙන් මොකුත් පැනල් එකක් තිබුණේ නැහැ. එතකොට මේ කොයිෆිෂන්ට්ස් ගන්න නම් අපි මේ පැනල් ටයිප් එක අඳුර ගන්න ඕනේ. මේ පැනල් ටයිප් එකේ මේ ෂෝට් ස්පෑන් එක ඩිස්කන්ටිනියස්. මේ පැත්තේ මොකුත් කන්ටිනියස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක ෂෝට් ස්පෑන් එකක් ඩිස්කන්ටිනියස්. හැබැයි අනිත් හැම පැත්තක්ම කන්ටිනියස්. ඒ නිසා මේ පැනල් එක අඳුරගන්නේ අපි one shortage discontinuous කියලා. මේ පැත්ත discontinuous නිසා අනිත් ඔක්කොම continuous නිසා අපි මේ පැනල් එකට කියන්නේ one shortage discontinuous කියලා. ඒ නිසා ඉස්සෙල්ලාම පැනල් type එක මෙතනින් තෝරගන්නවා one shortage discontinuous කියන එක. ඊට පස්සේ මෙතන තියෙනවා span effective depth ratio එක. එතකොට ඒක අපි මේ කලින් අපි හොයාගත්තා. ඒක 1.15. එතකොට මෙතනදී මේ කෙලින්ම මෙතන උත්තරේ තිබුණොත් ඔයගොල්ලෝ ලේසි මේ මෙතන මේ beta sx value දෙක හොයාගන්න. හැබැයි බැරි වෙලා දැන් අපි ගන්න හැටියට අපිට එහෙම අහුවෙන්නේ නැහැ. 1.1 ආව නම් අපිට උත්තර දෙක මේ දෙක. හැබැයි අපිට ඇවිල්ලා තියෙන 1.15. ඒතකොට අපි කරන්න වෙන්නේ අපේ උත්තරේ තියෙන මෙන්න මේ ඉලක්කම් දෙක අතර. ඒ නිසා අපි මේ පැත්තට මේ 1.1ත් 1.2ත් අතර මේක ඉන්ටර්පොලේට් කරලා මේකට අදාළ උත්තර දෙක හොයා ගන්නවා. එතකොට beta sx එක දැන් අපි short span එකට ගත්තොත් එහෙම මේකේ beta sx 1 කියලා දාලා තියෙන්නේ mid span එකට. එතකොට beta sx 2 කියලා දාලා තියෙන්නේ අපේ support එකේ movement coefficients දෙක. ඒ වගේම y direction එකට ගත්තාම sy1 කියලා කියන්නේ support mid span එකේ movement coefficient එක, sy2 කියලා කියන්නේ support එකේ movement coefficient එක. මෙතනදී එකක් අයිති වෙන්නේ නැහැ. හේතුව මෙතන continuous නැති නිසා. continuous වුණා නම් මෙතනත් movement එකක් generate වෙලා ඒ නිසා එහෙම වුණොත් මෙතනත් factor එකක් එනවා. නමුත් මෙතනදී ඒක එන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා අපි slab එකක් අපි මේකේ නිකන් movement diagram එක ඇඳුතින් එහෙම අපේ bending එක positive වෙන්නේ mid span එකේදී negative වෙනවා support එකේදී. ඒක තමයි මේ කියලා තියෙන negative movement at continuous edge. continuous edge එකේ negative movement එකක් තියෙන්නේ. ඒ කියන්නේ upward එකක්. ඒකට ගන්න එක මෙතන තියෙන්නේ. එතකොට positive movement එක mid span එකට ගන්නකොට ඒක මේ line එකෙන් ගන්න. මැද line එක ගන්නකොට ඒක තෝරගන්න ඕගොල්ලෝ මෙන්න මෙතන. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ මම ගත්ත මේ උත්තර ටික පොඩි සම ටිකක් විතර මම table එකකට අරන් තියනවා. එතන මේකේ පැති දෙකක් තියෙන direction එකක්. මේක short way මේ පැත්ත long way. ඒතර short way නම් මේ panel එක දිහා මේ පැත්තෙන් නම් බලන්න. එතකොට මේ තියෙන negative movements දෙක එහෙම නැත්නම් negative coefficients දෙක මේ මැද තියෙන්නේ ඒකේ mid span එක. long way නම් මේ පැත්තට හරව ගන්න. මේ ඔයගොල්ලෝ මේ පේන විදිහට. එතකොට මේ තියෙන්නේ negative movement එකයි තියෙන්නේ මේ පැත්ත එකක් නැති වෙනවා. ඊට අමතරව mid span එක. එතකොට මේ තියෙන්නේ ඒක සමරියක් විදිහට. එතකොට short way එකේ continuous edge එකේ coefficient එක 0.46යි 0.46යි mid span එකේ 0.35යි. මේ අර කියන්නේ beta sx value. ඊට පස්සේ long way එකට continuous edge එකට 0.037යි long span එකට 0.028යි. එතකොට මේ අපි හෙව්වේ මේ එක පැනල් එකකට විතරයි. එතකොට අපිට මුළු slab එකම ඩිසයින් කරනකොට අපි මේ විදිහට හැම පැනල් එකකටම අදාළ මෙන්න මේ coefficients ටික bending moment coefficients ටික tabulate කරගන්න ඕනේ. මෙන්න මේ ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි බලමු මේ අපේ පැනල් එකේ short way එකටයි long way එකටයි කොහොමද bending moments කියලා. ඒතර bending moments අපි short way එකටත් අපිට දෙකක් හොයන්න ඕනේ. එකක් mid span එකට හොයන්න ඕනේ. අනිත් එක
කන්ටිනියස් එජ් එකට හොයන්න ඕනේ. ලොන්గ్ වේ එකෙත් එහෙමයි මිඩ් ස්පෑන් එකටත් එකක් හොයන්න ඕනේ. කන්ටිනියස් එජ් එකට හොයන්න ඕනේ. හරි. සමීකරණය මතක ඇති ඔයගොල්ලෝ β(x) n lx වල වර්ගය. එතකොට මේකේ ෂෝට් ස්පෑන් එක නිසා තමයි මේ x ටර්ම්ස් තියෙන්නේ මේක ඇතුළේ. හරි. මම කිව්වා 1 කියලා ගත්තේ මම මිඩ් ස්පෑන් එක 2 කියලා ගත්තේ සපෝට් එක. එහෙම නැත්නම් කන්ටිනියස් එජ් එකට. එතකොට මේ දැන් ෂෝට් ස්පෑන් එකට අදාළ මිඩ් ස්පෑන් එකට ගත්තේ 0.3.5. ඒ නිසා මෙතන β(x) එක 0.3.5. n කියලා ගත්ත අපි අල්ටිමේට් ලෝඩ් එක කලින් ස්ටෙප් එකේදී කැල්කියුලේට් කරා 8.84. lx කියලා කියන්නේ අපේ ෂෝට් ස්පෑන් එක ෂෝට් ස්පෑන් ලෙන්ත් එක 3.9. ඒතර මේ ටික සුළු කරපුවාම අපිට එනවා මීටර් රේට් කිලෝ නිව්ටන් මීටර්ස් 4.71. මෙතන මීටර් රේට් කිලෝ නිව්ටන් මීටර් කියලා මේ ඒකකේ එන්නේ. මේකදී අපි ඩිසයින් එක කරන්නේ ස්ලැබ් එක අපි දන්නවා ස්ලැබ් එක දිග එලිමන්ට් එකක්. නමුත් අපිට මුළු ස්ලැබ් එකම අපි එකපාර ඩිසයින් කරන්නේ. අපි කරන්නේ ස්ලැබ් එකේ මීටරයක් දිග ස්ට්‍රිප් එකක්. මීටරයක් දිග පටියක් අරගෙන බීම් එකක් විදිහට සලකලා. ඒ කියන්නේ මීටර එකක් පළල නිකන් බීම් එකක් වගේ තමයි අපි මේක ඩිසයින් කරන්නේ. ඒ නිසා තමයි මේ per meter කියලා හැම වෙලේම මේ යුනිට් එකේ එන්නේ. මොකද 1 මීටරයකට තමයි ඩිසයින් එක දෙන්නේ. අවසානයේදී අපි කම්බි කියන්නේත් මේ ස්ලැබ් එකේ මෙන්න මේ මීටරයකට මෙන්න මෙච්චර කම්බි ඕනේ කියලා. ඒකට ඒ වගේ මීටර කීයක් තියෙනවද ස්ලැබ් පැනල් එක අදාළ විදිහට අපිට ස්ලැබ් එකටම කම්බි දාන්න පුළුවන්. ඒ නිසා මීටර් විඩ්ත් එකක් තමයි අපි ඩිසයින් කරන්නේ. ඒක ඩිනෝට් කරන්න තමයි මේ per meter width කියලා කියන්නේ. ඒ නැත්නම් කලින්ම අපි කියනවා මේ 1 මීටරයකට තමයි මේ ඩිසයින් ලෝඩ් කියලා අපි කලින්ම ඩිෆයින් කරගෙන එනවා. හරි. මේ මම කිව්වේ මිඩ් ස්පෑන් එකේ මූවමන්ට් එක. ඒතර ඒ වගේම කන්ටිනියස් එජ් එකෙත් පුළුවන්. ඒතර වෙනස වෙන්නේ මෙන්න මෙතන මේ කන්ටිනියස් එජ් එකට අදාළ ෆැක්ටර් එක S2 කියන එක කන්ටිනියස් එජ් එකට තිබි 0.46යි ෂෝට් එකේ. මෙතන 0.46යි n එකයි l එකයි අර විදිහමයි එන්නේ අපිට හොයාගන්න පුළුවන්. එතකොට කන්ටිනියස් එජ් එකේදී මූවමන්ට් එක කීයද කියලා. ඒතර දැන් අපි මේ හෙව්වේ ෂෝට් ඩිරෙක්ෂන් එකට lx පැත්තට. මේ විදිහටම අපිට හොයාගන්න ඕනේ ලොන්గ్ වේ ඩිරෙක්ෂන් එකට සපෝට් මූවමන්ට් එකයි මිඩ් ස්පෑන් මූවමන්ට් එකයි. ඒතර අර විදිහටම අර ටේබල් දෙක රෙෆර් කරලා මෙන්න මේ කොයිෆිෂන්ට් දෙක පාවිච්චි කරලා කලින් උදාහරණේ වගේම මෙතන හොයන්න පුළුවන් අපිට මූවමන්ට්ස් දෙක මොනවද කියලා මිඩ් ස්පෑන් එකේ කන්ටිනියස් එජ් එකේ. ඒතර දැන් අපි අපේ SI පැනල් එකට අදාළ ෂෝට් ස්පෑන් එකටයි ලොන්ග් ස්පෑන් එකටයි මිඩ් ස්පෑන් මූවමන්ට්ස් උයි කන්ටිනියස් එජ් මූවමන්ට්ස් උයි හතරම හොයාගත්තා. හරි. එතකොට මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් හැම පැනල් එකකටම 2A හැම පැනල් එකකටම අදාළ ඒවා ඔයගොල්ලෝ සමරයිස් කරලා එක තැනකට ගන්න ඕනේ. හරි. දැන් අපි බලමු one way පැනල් එකක් කොහොමද ඩිසයින් කරන්න කියලා. මොකද අපි මේ ඩිසයින් එකට අදාළව one way panels දෙකක් තිබුණා. ඒතර 2 way මම එක පැනල් එකක් කියලා දුන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ඔය මම කරපු විදිහටම අනිත් පැනල්ස් අනිත් 2 way panels ටික කරන්න. ඒ නිසා අනිත් one way panel එකකුත් මම කියලා දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ට ලේසියි. එතකොට සම්පූර්ණ ස්ලැබ් එකකට අයිති වෙන්නේ ওই පැනල්ස් දෙවර්ගයේ විතරයි. මේ දෙකම කියලා දුන්නාම ඔයගොල්ලන්ට හරියම පහසුයි ඔයගොල්ලන්ගේ ඩිසයින්ස් කරගෙන යන්න. හරි. ඒතර one way panel එකකදී අපි දන්නවා one way එකදී අපි කලින්ම කතා කරා. අපි කලින් ටියුටෝරියල් එකත් මම one way panel one way 2 way ගැන හැඳින්වීම කරා. ඒකෙදී අපි කතා කරා ඔයගොල්ලන්ට මතක ඇති one way එකේදී load එක distribute වෙන්නේ එක direction එකකට විතරයි. ඒකයි අපි ඒකට one way කියලා කියන්නේ. ඒ කියන්නේ short direction එකට විතරයි load එක transfer වෙන්නේ. ඒ නිසා මේක අපි basic structural analysis වලින් තමයි මෙතන මේ calculation එක කරන්නේ. මේ ටික ඔයගොල්ලොන්ට මේ diagram එක ගැන මම කියලා දෙන්න යන්නේ නැහැ. මේ equation මම කෙලින්ම පාවිච්චි කරන්න යන්නේ මේ තියෙන structural analysis. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් මේ දේවල් තේරෙන්නේ නැත්නම් අපි ඒ දේවල් වෙන වෙනම ඉගෙන ගමු. ඔයගොල්ලෝ මේක වෙනම ස්ටඩි කරලා ඉන්න වෙනවා මෙතන මේක තේරුම් ගන්න නම්. නමුත් අපි මේ ගාන එහාට යන්න ඕන නිසා මම මෙතනින් එහාට යනවා මේක පාවිච්චි කරලා. එතකොට uniform distributed slab එකක one way slab එකක fixed end movements තමයි මෙන්න මෙතන මේ සමීකරණ වලින් දීලා තියෙන්නේ. එතකොට mid span movement එක ගන්න මේ FL/24 කියන equation එකෙන් support movement එක ගන්න FL/12 කියන movement එකෙන්. F කියලා කියන්නේ WL කියන uniform load එක into මේ slab එකේ effective length එක. මේක පාවිච්චි කරලා අපි අපේ one way slab එක ඩිසයින් කරමු. එතකොට one way slab එකක් තියෙනවා S5 තියෙනවා S10 පැනල් එක තියෙනවා. S5 පැනල් එක ගත්තොත් මේකේ එතකොට mid span movement එකට අපි ගන්නෙ මේ සමීකරණේ support movement එකට ගන්නෙ මේ සමීකරණ දෙක දාලා අපිට mid span movement එකයි support movement එකයි හොයන්න පුළුවන්. මම කිව්වා F කියලා කියන්නේ W times L කියලා. ඒ නිසා මෙතන මේ F ලියලා තියෙන W කියලා කියන්නේ
යුනිෆෝම් ලෝඩ් එක L කියලා කියන්නේ ස්පෑන් එකේ ලෙන්ත් එක ෂෝට් ස්පෑන් ලෙන්ත් එක 2.4යි. මෙතන මේ එළියේ තියෙන L තමයි මෙතන තියෙන I දෙපාරක්. එතකොට මෙතන I 2.4න් වැඩි වෙලා තියෙනවා. 24 බෙදපුවාම මිඩ් ස්පෑන් මූවමන්ට් එකේ 2.1 කියලා සපෝට් මූවමන්ට් එකේ 4.24ක්. ඔන්න දැන් අපි one way panel එකයි two way panel එකයි වෙන වෙනම support movements උයි mid span movements උයි හැවුවා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කිව්වා ඔයගොල්ලන්ට පුළුවන් මේක Excel sheet එකකට හදාගත්තා නම් ඔයගොල්ලන්ට මේකේ summary එකක් හරි පහසුවෙන්ම හදාගන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි හෙව්වේ S8 panel එකයි S5 panel එකයි නේද? ඒ වගේ හැම panel එකකටම අදාළ ඔයගොල්ලෝ මේ bending moment coefficient ටිකයි bending movements ටිකයි ඔයගොල්ලෝ මේ විදිහට හදා ගන්න ඕනේ. එතකොට අපිට මේක ඩිසයින් කරගෙන යද්දි පහසුවක් වෙනවා. Excel sheet එක හදන්නත් එච්චරම පහසු වෙන්නේ නැහැ. මේ තියෙන format එකම බලාගත්තත් ඔයගොල්ලන්ට ඒක හදා ගන්න පුළුවන්. මම මේකේදී අපි අර කරපු අපි ඩිසයින් එකේ මුලින් ඉඳන් කරපු ස්ටෙප්ස් ටිකමයි මෙතන තියෙන්නේ. panel එක මොකද්ද මොන වගේ panel එකක්ද කියලා define කරගන්නවා. ඊට පස්සේ ඒකේ LX එක දාලා තියෙනවා, LY එක දාලා තියෙනවා. slab thickness එක හොයා ගන්න ඕනේ ඒක දාලා තියෙනවා. ඊට පස්සේ effective depth එක short span එකටයි long span එකටයි. ඊට පස්සේ slab panel එකට එන loads GK කීයද QK කීයද ඊට පස්සේ ultimate load එක කීයද short direction එකේ coefficient factors තියෙනවා. මේ ටික ඔයගොල්ලන්ට අතින් බලලා දාන්න වෙනවා එකින් එක. අර table එක බලලා ඊට පස්සේ මෙතෙන්ට සමීකරණයක් develop කරා නම් මේ beta sx lx වර්ගය කියලා මෙතෙන්ට automatically මෙයා මේ ටික වැඩි කරලා මෙතනදී මේ උත්තර ටික දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක තව චුට්ටක් සමරියක් විදියට අපිට මේ විදිහම අපේ slab panel එකේම ලියා ගන්න. මෙතනදී ඔයගොල්ලන්ට මේ පේන්නේ bending moment coefficients ටික. මේ මම එකින් එකට ලියලා තියෙනවා. දැන් උදාහරණ විදියට මේ ඉතාලෙන් පෙන්නන්නේ මේක 2 way panel එකක් කියලා. මේක 1 way panel එකක් කියලා. මේක මේ direction එකට විතරයි span වෙන්නේ. මේක මේ දෙපැත්තටම load distribution වෙනවා. ඒකයි මේ දෙපැත්තටම ලියලා තියෙන්නේ. එතකොට මේ අපේ S8 කියන panel එක ගමු අපි දැන් කතා කර කර හිටියේ මේ panel එක නිසා. එතකොට මේ තියෙන x direction එකට mid span coefficient එක, මේ තියෙන්නේ support coefficients දෙක, මේ තියෙන y direction එකේ mid span coefficient, මේ තියෙන්නේ continuous edge coefficient. එතකොට මේ වගේම හැම panel එකට අදාළ bending movements ටිකත් අපි මෙතනදී දාලා තියෙනවා. මේ movements දිහා ඔයගොල්ලෝ ඕමනාවෙන් බැලුවොත් ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මේ movements. උදාහරණයක් විදිහට මේ movement එක බලන්න S8 panel එකේ මේ continuous edge එකේ movement එක මේ පැත්ත 6.18යි. හැබැයි සතෙන් මේ පැත්තෙන් ඉන්නේ 5.14යි. මේක මෙතන unbalance. මෙහෙම වෙන්න විදිහක් නැහැ. හේතුව මෙහෙම මේ දෙන්න movements දෙකක් තියාගන්න නැහැ. මේ දෙන්න මේක share කරගෙන මේ දෙන්න තනි අගයකට එනවා. ඒතර ඒක වෙන්නේ මෙතන movement distribution එක හරහා මේ දෙන්නගේ stiffness එක, movement coefficient එක ඒ අනුව distribution coefficient එක අනුව ඒ අනුව මේක distribute කරගන්නවා. දැන් අපි හොයන්න ඕනේ මෙතනදී ඇත්තටම support එකේ මේ ඇති වෙන්නේ මේ පැත්තෙන් 6.18ක් ආවොත් මේ පැත්තේ 5.14ක් ආවොත් මෙතන ඇත්තටම ජෙනරේට් වෙන්නේ මොකද්ද මූවමන්ට් එක කියන එක අපි හොයා ගන්නවා. ඒකට කරන වැඩේ තමයි මෙතන අපි දැන් මූවමන්ට් ඩිස්ට්‍රිබියුෂන් කරන්න ඕනේ. ඒතරම මූවමන්ට් ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ වෙනමම ටොපික් එකක්. ඒක ස්ට්‍රක්චරල් ඩිසයින් වල නෙමෙයි ස්ට්‍රක්චරල් ඇනලිසිස් වල පාඩමක්. ඒ නිසා මූවමන්ට් ඩිස්ට්‍රිබියුෂන් මම මෙතනදී සම්පූර්ණයෙන්ම මට උගන්වන්න විදියක් නැහැ. කාට හරි මූවමන්ට් ඩිස්ට්‍රිබියුෂන් ගැන ඉගෙන ගන්න ඕනේ නම් ඒක වෙනම හදාරන්න වෙනවා. ඕනේ නම් කියන්න අපි ඒක වෙනමම මේ වගේම පාඩමකින් ඉගෙන ගමු. දැනට මම ඒක මේ කරන්න විදිය විතරක් ඔයගොල්ලන්ට කියලා දීගෙන මේ අපි අද පාඩම කරගෙන යමු. හරි. මෙතනදී මම තෝරගන්නවා මේ මූවමන්ට් ඩිස්ට්‍රිබියුට් කරන්න මෙන්න මේ පැනල් එකම S8 එක අහු වෙන විදිහට මෙන්න මේ පැනල් එක තෝරගන්නවා. ඒ කියන්නේ මෙතනින් ක්‍රොස් සෙක්ෂන් එකක් ගත්තොත් අපිට පේන්නේ මෙන්න මේ H කියන සපෝට් එකයි G support එකයි E support එකයි D support එකේ මෙන්න මේ movements ටික අරගෙන අපි බලමු මෙන්න මේ support reactions ටික bending movements ටික මේ කොහොමද movement distribute කරලා අපි මේ panel එක අපහු readjust කරගන්නේ කියලා. එතකොට දැන් මේ වෙනකොට අපේ design එකේ අපි steps 4ක්ම ඇවිල්ලා ඉවරයි. දැන් අපිට ඊළඟට තියෙන්නේ reinforcement calculate කරන්න කලින් මෙන්න මේ movement distribute කරන්න තියෙන step එක. මම කිව්වා වගේ ඔන්න මම මේ ගත්තේ අර මම කියපු section එක. ඒ section එකේ D E G H J කියන මෙන්න මේ supports ටික තමයි ඔයගොල්ලන්ට මේ පෙන්වන්නේ. ඊට පස්සේ මෙන්න මේ support movements ටික තමයි මෙන්න මේ ලකුණු කරලා තියෙන්නේ. එතකොට මේක දිහා බලමුට ඔයාලට අයිත් වෙනවා. මේ පැත්තෙන් 5.14ක movement එකක්, මේ පැත්ත 6.18. ඒතර මේක බැලන්ස් වෙන්නේ නැහැ. ඒතර මේක දැන් අපි බැලන්ස් කරන්න ඕනේ. මෙතන නම් අවුලක් නැහැ. මෙතන
same මෙතනත් high unbalance. ඒ නිසා මේ මුළු beam එකම අපි movement distribution එක කරලා readjust කරනවා. ඉතින් movement distribution මම කලින් කිව්වා වගේ ඔයක වෙනම ඉගෙන ගන්න වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා අපි ඒකේ stiffness factors හොයනවා, coefficient distribution factors හොයනවා. ඊට පස්සේ fixed end movements apply කරලා movement distribute කරනවා. ඉතින් මේ තියෙන movement distribute කරලා මේ අපි ගත්ත movements එක 5.14 6.18 මේ 1.47 movement distribute කරලා මේක නම් එකපාරයි distribute කරන්න ඕනේ. movement එක balance වුණා. ඒතර මෙතනදී දැන් අපේ එන අලුත් support movement විදිහට මේ මෙතන 5.14 තිබුණේ. මේ පැත්ත 6.18 තියෙන්නේ. මේක movement distribute වුණාට පස්සේ දැන් මෙතන එනවා තනි movement එකක්. දෙපැත්තෙම එකම movement එක 5.69. ඔකට තේරෙනවා මේ උත්තරෙත් නෙමෙයි, මේ උත්තරෙත් නෙමෙයි. අතරමැද උත්තරයක් තමයි දැන් මෙතන අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒකට සමහර කාට හරි පුළුවන් මේක අවශ්‍ය නම් මෙතන තියෙන මේ maximum movement එක අරගෙන design කරන්න. ඒනට ඒක economical නෑ. ඒක මේ එහෙම අපි design කරන්නේ නෑ. ඒ නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ මෙතන movement distribution එක කරන්න ඕනේ. මෙතන වෙනසක් වෙන්නේ නෑ 6.18. හැබැයි මෙතන 6.18 මෙතන 4.7 තියෙන්නේ. මෙතන movement එක ආපහු වෙනස් වෙලා ඉච්චලා 4.27 විදිහට. හරි. දැන් අපි support movements ටික මෙතන තිබ්බට වඩා දැන් අපි මොකද උනේ? support movements ටික වෙනස් වුණා. හැබැයි support movement වෙනස් වෙනකොට ඔයගොල්ලෝ මේකේ bending movement diagram එක ගැන අවබෝධයක් තියෙනවා නම් මේකේ bending movement diagram එක කියන්නේ මෙන්න මේ ආකාරයට. ඒතර මේ support movement එක වෙනස් වෙනකොට අනිවාර්යයෙන් මේක බලපානවා මේ තියෙන mid span movements වලට. ඒ නිසා අපිට සිද්ධ වෙනවා support movement එක හදනවා නම් support movement එක හදනකොට ඊට අදාළ mid span movement එකක් වෙනස් කරන්න. බලමු කොහොමද මේ support වල movement distribution එකෙන් පස්සේ ඊට අදාළ විදිහට කොහොමද mid span movement එක වෙනස් කරන්න කියලා. ඒකට ඔයගොල්ලෝ කෝඩ් එකේ refer කරන්න ඕනේ clause 3.5.3.6 කියන clause එක. මේක කියවන්න මේක සරල විදිහට මම කියලා දෙන්නම්. එතකොට මෙතනදී අපි කරන්නේ movement distribution එකට කලින් තිබිච්ච movement එකයි movement distribution එකෙන් පස්සේ තිබිච්ච movement එකයි සමාන කරන එක. අපි එක span එකක් ගත්තොත් ඒ span එකේ තියෙන support එකේ තිබිච්ච movement එකේ average එක එකතු කරනවා mid span movement එකේ. ඒක සමාන වෙනවා movement distribution එකෙන් පස්සේ support එකේ තිබිච්ච movement එකේ average එක plus span movement එකට. අපි මේක පොඩි උදාහරණයකින් බලමු. අපි මේ පළවෙනි panel එක අරගෙන බලමු. මේ panel එකේ ඔයාලට මතක ඇති. මේ තියෙන movement distribute කරන්න කලින්. movement distribute කරන්න කලින් මෙතන D කියන support එකේ movement එක 0. මෙතන movement එක 5.14යි. ඒතර movement distribute කරාට පස්සේ මෙතන බිඳුවයි මේ support එක බිඳුවයි 5.69. මෙතන තිබුණේ 5.14. මෙතන තියෙන්නේ 5.69. එහා පැත්ත නම් බිඳුවමයි. ඒ නිසා මෙතන තියෙන එතකොට movement distribute කරන්න කලින් මෙතන බිඳුවයි 5.14යි. movement distribute කරාට පස්සේ අනිත් පැත්තේ බිඳුවයි 5.69. එතකොට ඒකේ average එක මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන ඒකට එකතු කරන්න ඕනේ span movement එක. එතකොට මේ span එකේ mid span movement එක 3.88. එතකොට මේ තියෙන්නේ movement distribute කරන්න කලින්. ඒතර movement distribute කරාට පස්සේ ඒක අපි මෙතන දන්නේ නැහැ. ඒ නිසා ඒක මේ විදිහටම තියෙනවා. ඒතර මේක සමීකරණයකින් මෙහෙම සමාන කරාට පස්සේ අපිට මෙන්න මේ mid span එක movement distribute කරාට පස්සේ අපිට මේක හොයාගන්න පුළුවන් 3.6යි කියලා. ඒතර කලින් තිබි මේක 3.8යි mid span movement එක. දැන් එතන mid span movement එක චුට්ටක් අඩු වෙලා. කලින් පල්ලෙන් bending moment diagram එක ගියේ. දැන් bending moment diagram එක උඩට ඇවිල්ලා. දැන් මේ විදිහට අපි හැම span එකකටම මේ දෙපැත්තේ තිබිච්ච movements ටික සලකලා මේ mid span adjust කරනවා. මේ තියෙන්නේ එහෙම adjust කරලා අඳගත්ත simplified bending moment diagram එකක්. දැන් මෙතන ඔයගොල්ලෝ අපි කලින් කිව්වා 3.8 තිබුණේ මෙතන. මෙතන 3.8 තිබුණේ. දැන් ඒක 3.6 වුණා. මෙතන තිබ්බේ 5.14. දැන් 5.69 වෙලා. ඒ වගේ අපි මේ හැම panel එකකටම අදාළ විදිහට අපි support movement වලට අදාළ mid span movements මේකේ adjust කරනවා. ඒතකොට මේ මම කරේ එක direction එකකට විතරයි. ඒතර මේ වගේ ඕගොල්ලෝ හැම panel එකකින්ම හැම direction එකකටම ඒ විදිහට movement unbalance වෙන තැන් අපි හදන්න ඕනේ. ඒතකොට මෙන්න මේ දැන් මේ panel එක අපි adjust කරාට පස්සේ දැන් මේ support reaction මේ බලන්න මෙතන 5.7. මෙතන 5.6.5 මේ දෙපැත්තටම දැන් එක උත්තරය. ඉස්සෙල්ලා මේකේ දෙපැත්ත තිබුණු උත්තර දෙකක්. දැන් එකම උත්තරය ආවා. දැන් ඔන්න අපි මේ support movement මේ movement distribute කරලා හැදුවා. movement distribute කරා. ඊට පස්සේ ඊට අදාළ විදිහට අපි මේ mid span උත් වෙනස් කරා. ඔන්න දැන් තමයි අපි ඉවර වෙන්නේ අපේ සම්පූර්ණ movement calculation එක. දැන් අපිට තියෙන ඊළඟට මේට අදාළ reinforcement calculation එක කරන්න.
අපේ අද පාඩමේ 6 වෙනි ක්ලෝස් එක reinforcement calculation. මේකට ඔයගොල්ලෝ refer කරන්න ඕනේ code එකේ clause 3.4.4.4 කියන clause එක. මේකේ මේ තියෙන rectangle beam එකකට කොහොමද reinforcement calculation කරන්න කියලා. slab එක කරන්නේ beam එක වගේම තමයි. මම කලින්ම කිව්වා slab එකේ thickness එක සලකලා අපි 1 meter strip එකක් විදියට 1 meter එකක් දිග beam එකක් විදියට සලකලා තමයි මේකේ load calculation හැම දෙයක්ම කරේ. ඒකට design එක කරන්නේ ඒ විදිහටම තමයි. ඒ නිසා beam එකේ design equations ටිකම තමයි slab එකේ design එකට මේ අපි පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ ඒ steps ටික. මම මේක පොඩි සරලව මම මේ ටික කියලා දෙන්නම්. එතකොට අපි මේකේ මෙතෙන්ට එනකන් තමයි දැන් අපි මේකේ කරලා ඉවර වුණේ. ඒ කියන්නේ අපි design එකට අදාළ design movements ටික අපි හොයාගත්තා. ඊට පස්සේ අපි කරන්නේ මේකෙන් අපි හොයා ගන්නවා K factor එක. K factor එකෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති. මම හිතනවා ඔයගොල්ලෝ මේ මගිත් එක මේ පාඩම් වලට එකතු වෙන්නේ මේ විෂය සම්බන්ධයෙන් කලින් ඔයගොල්ලෝ අධ්‍යාපනයක් ලැබපු කට්ටිය. ඒ නිසා කියලා මම හිතනවා. එහෙම නැතුව මේ පාඩම ඔයගොල්ලෝ මේක මෙච්චර දුර ඔයගොල්ලෝ ඉගෙන ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ මේ අත්දැකීම කොහොමදත් කලින් අරන් තියෙන නිසා මම හිතනවා මේ සමීකරණ සම්බන්ධයෙන් ඔයගොල්ලෝ කොහොමදත් මේ වෙනකොටත් ෆැමිලියර් වෙලා ඇති කියලා. එහෙම නොවුනොත් මට කියන්න මම ඒ සම්බන්ධයෙන්ොත් ඔයගොල්ලන්ට මේ පාඩම කොහොමද මේ සමීකරණ ඩිෆයින් කරන්නේ කොහොමද මේ ටික කරන්නේ කියලා මම කලින් කියලා දෙන්නම්. ඒ නිසා මම මේ ටිකට ලොකු වෙලාවක් ගන්නෙ නැහැ. මේ ටික මම මේ තියෙන සමීකරණ ටිකම ෆලෝ කරන් යන්නේ කොහොමද කියලා විතරක් කියලා දෙන්නම්. ඊට පස්සේ අපි කරන්නේ movements වලින් පස්සේ අපි K factor එක හොයනවා. MOBD² FCO මේ K එක අනුව තමයි අපි මේක තෝරන්නේ. අපේ section එක singly reinforced section එකක්ද double reinforced section එකක්ද කියලා. එහෙම නැත්නම් tension reinforcement විතරද ඕනේ. එහෙම නැත්නම් compression reinforcement උත් ඕනේද කියලා. ඉතින් ඒ අනුව අපිට මේ steps ටික follow කරගෙන ගිහිල්ලා tension reinforcement විතරක් නම් මෙන්න මේ සමීකරණෙනොත් compression reinforcement උත් එනවා නම් මේ සමීකරණොත් අපිට reinforcement check කරන්න පුළුවන්. අවසානයේදී අපි ඊට පස්සේ shear reinforcement වලටත් calculation එකක් කරනවා. shear reinforcement ඕනේද නැද්ද කියලා බලන්න. ගොඩක් වෙලාවට slab එක අඩු thickness එකක් තියෙන නිසා thickness එක විතරක් නිසා නෙමෙයි ඒකේ තියෙන reinforcement ඒකේ තියෙන material ලුත් නිසා shear එක ගොඩක් තියෙනවා. ඒ නිසා applied shear එකට වැඩිය inbuilt shear එක වැඩි නිසා ගොඩක් වෙලාවට slab එක shear එක බලපාන්නේ නැහැ. හරි අපි කරගෙන ගිහලා බලමු අපේ එකේ shear එකට මොකක් වෙයිද කියලා. එතකොට අපි දැන් බලන්නේ අපි ඩිසයින් එක කරගෙන හිටියේ S8 පැනල් එක නිසා අපි S8 පැනල් එකම කරගෙන යමු. ඒතර මේකේ mid span එකේ මේක තියෙනවා දැන් ඩිසයින් කරන්න අපිට තැන් ගොඩක් තියෙන එකක් mid span එක තියෙනවා support එක තියෙනවා. ඒතර support එක long span එකටත් තියෙනවා short span එකටත් තියෙනවා. ඒතර හැමතැනක්ම අපි ඩිසයින් කරන්න ඕනේ. ඒතර මම මෙතනදී පළවෙනිට පෙන්නන්න ස්ටෙප් එකක් විතර ගත්තේ mid span එක. mid span එකේ movement එක 4.8යි. ඒතර K එක හොයාගන්න පුළුවන් අපිට. K එක වෝල්ට් සුළු කරපුවම 0.0113 කියලා. මේක K dash එක අපි සංසන්දනය කරනවා. 1.5යි 6ට වඩා අඩු වුණොත් compression reinforcement ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක singly reinforced section එකක්. ඊට පස්සේ අපි මේකේ lever arm එක හොයනවා. Z එක. Z එක හොයපුවම ඔයගොල්ලෝ 0.985යි කියලා. condition එකක් තියෙනවා මේක 0.95ට වඩා වැඩි වෙන්න බෑ කියලා. මෙයා ඒක exceed කරනවා. ඒ නිසා අපි Z එක තෝරගන්නවා 0.95D කියලා. මේක singly reinforced නිසා අර මේ steps වල මෙන්න මේ සමීකරණ ටික ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ. ඒකෙන් is required අවශ්‍ය කම්බිය හොයා ගන්න පුළුවන් MO 0.95 FIZ කියන මේ සමීකරණේ. ඔයගොල්ලෝ මේ සමීකරණ ගැන ෆැමිලියර් නම් ඔයගොල්ලන්ට මතක නම් 1997 කෝඩ් එක නිසා තමයි මෙතන මේ ෆැක්ටර් එක 0.95 වෙන්නේ. 1985 කෝඩ් එකේ මේක 0.87 FIZ කියලා තියෙන්නේ. ඔව් ඒ කෝඩ් එක පාවිච්චි කරනවා නම් මෙන්න මේ ෆැක්ටර් එක මෙතනදී වෙනස් වෙනවා. ඉතින් එතකොට මේ mid span එකට අදාළව අපිට දැන් හොයා ගන්න පුළුවන් මේ mid span එකට කොච්චර කම්බිය ඕනේද කියලා. මේ තියෙන මීටර එකට වර්ග මිලිමීටර 96.35ක කම්බි අවශ්‍යයි. හරි. දැන් අපි ඊළඟට පොඩි චෙක්අප්ස් ටිකක් කරනවා මේ mid span එකේ කම්බි වලට අදාළ. පළවෙනි එක තමයි minimum reinforcement. ඒතකොට මේ ඕනම section එකේ මේ code එකේ guideline එකේ අපිට දීලා තියෙනවා තියෙන්න ඕන minimum reinforcement ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒක පෙන්වන්නේ table 3.25 වලින්. මේකේ තියෙනවා rectangle sections වලට, ඒ කියන්නේ slabs වලට තියෙන්න ඕන minimum percentage එක. ඒතර අපේ steel category එක 460 තියෙන්න ඕනේ 0.13ක් තියෙන්න ඕනේ concrete එකේ වර්ගඵලයයි කම්බි වල වර්ගඵලයයි අතර අනුපාතය. ඒතර ඒක පාවිච්චි කරලා අපි බලනවා
මිනිමම් රේන්ෆෝස්මන්ට් වලට වඩා අපේ එක රීච් අපේ එක අඩුද වැඩිද කියලා. මොකද බැරි වෙලාවත් අපේ එක මිනිමම් රේන්ෆෝස්මන්ට් වලට වඩා අඩු වුණොත් අපි කරන්නේ අපිට ආපු උත්තරේ පැත්තක දාලා මිනිමම් රේන්ෆෝස්මන්ට් වල උත්තරේ තියෙන එක. එහෙම නැත්නම් අපි හැම වෙලේම මිනිමම් එක හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. ඊට අපි මිනිමම් රේන්ෆෝස්මන්ට් එක කැල්කියුලේට් කරමු මෙතන. A is minimum මේ සමීකරණය පාවිච්චි කරන්න 100 A is over AC සමානයි 0.3යි. AC කියලා කියන්නේ හරස්කඩේ වර්ගඵලයේ කොන්ක්‍රීට් එකේ. ඒතර ස්ලැබ් එකක් මම කොහොම එක බීම් එකක් විදිහට ගන්න කියලා මීටරයක් තික බීම් එකක්. ඒතර මීටරයක් කියන්නේ මෙතන මිලිමීටර 1000ක්, thickness එක 150යි, cross section එක 0.1 වැඩි කරපුවාම මීටරයට වර්ග මිලිමීටර 195ක් තියෙන්න ඕනේ. එතකොට මෙතනින් අපිට තේරෙනවා මිනිමම් රික්වයර්මන්ට් එක අපිට ආපු උත්තරයට වඩා ගොඩක් වැඩි කියලා. ඒ නිසා අපි ඇත්තටම තියන්න ඕනේ මේ මිනිමම් රික්වයර්මන්ට් එක. නිසා මේ ඩිසයින් කරලා ආපු උත්තරේ නෙමෙයි අපි මෙතනදී තෝරගන්නේ මෙන්න මේ මිනිමම් රික්වයර්මන්ට් එක. ඊට පස්සේ අපි තව බලන්න ඕනේ maximum tension reinforcement එක. මෙතනදී මේකට ඕකේ. නමුත් අපි හැම එකකටම කරන්න මේක අපි දැන් ගන්න අපි මෙතන දැන් apply කරන්නේ අපිට මේ minimum reinforcement එක. නමුත් අපි බලන්න ඕනේ හැම වෙලේම අපිට ආපු මේ quantity එක maximum ප්‍රමාණය exceed කරනවද කියලා. ඒතර කෝඩ් එකේ ඒක අපිට දෙන්නේ 3.12.6 කියන එකෙන්. ඒකේදී අපිට දීලා තියෙනවා neither the area of tension reinforcement nor the area of compression reinforcement should exceed 4% of the cross sectional area. ඒතර 4ට වඩා වැඩි වෙන්න බෑ කියලා. ඒතර අපි දන්නවා මිනිමම් එක තියෙන්න ඕනේ 0.1.3යි, මැක්සිමම් එක තියෙන්න ඕනේ මැක්සිමම් එක 4ට වඩා වැඩි වෙන්න බෑ. ඒතර 4 ගත්තාම මීටරයට වර්ග මිලිමීටර 6000ක් එනවා. ඒතර අනිවාර්යයෙන්ම මේක තියෙන්නේ මේ දෙක අතර. එතකොට පළවෙනි එක තමයි අපි රේන්ෆෝස්මන්ට් චෙක් කරන්න ඕනේ මිනිමම් එකටයි මැක්සිමම් එකයි අතරේද අපේ එක තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි චෙක් කරනවා මේකේ ස්පේසිං. ස්පේසිං එකේ තියෙනවා මිනිමම් ස්පේසිං එකයි මැක්සිමම් ස්පේසිං එකයි. ඒක චෙක් කරන්නේ close 3.12.11.2.7 එක කෝඩ් එකේ. මේකේ දීලා තියෙනවා in no case should the clear spacing between bars exceed the lesser of 3 times the effective depth or 750 mm. effective depth එකේ 3 ගුණය හෝ 750 කියන මෙන්න මේ දෙකේ කුඩා එකට වඩා වැඩි වෙන්න බෑ කියලා. ඒ නිසා අපි දන්නවා අපේ effective depth අපි දෙකක් තියෙනවා. short span එකට එක්කුයි long span එකට එක්කුයි. එතකොට 3 times effective depth ඒ නිසා අපි 3 times effective depth එක දෙක පැත්තකට හොයන්න ඕනේ. short එකටයි long එකට. ඒතර short එකට 3D කියලා එන්නේ 360. මෙතන 120 නිසා D එක ඔකට මතක ඇති. y direction එකට 110 කියලා. එතකොට y direction එක තමයි මේක 330. ඒතර මේ උත්තරෙන් පොඩි උත්තරයට වඩා අපේ span එක අපේ spacing එක අඩු වෙන්න ඕනේ. එතකොට minimum spacing එක තීරණය කරන්නේ අපි පාවිච්චි කරන aggregate වල size එක අනුව. ඒ කියන්නේ අපි grade 25 concrete පාවිච්චි කරන නිසා අපි කලින් කිව්වා මිලිමීටර් 20 aggregates අපි මේකට පාවිච්චි කරන්නේ. එතකොට minimum spacing එක විදිහට clause එක specify කරනවා 3.12.11 clause එක බැලුවත් 20 ඒ කියන්නේ minimum size of aggregate plus 5 mm. එතකොට 20යි අපි පාවිච්චි කරන්නේ 20 plus 5යි 25. ඒතර minimum spacing එක කම්බි දෙකක් අතර තියෙන පුළුවන් අවම දුර මිලිමීටර් 25යි. ඒතර maximum එකයි minimum එකයි අපි මෙතනදී check කරන්න ඕනේ. ඒතර මෙතනදී මේ minimum එක තියෙන එකේ අවශ්‍යතාවය තමයි ඒකට මේ aggregate එක සම්බන්ධ වෙන්න හේතුව තමයි මේ අපි පාවිච්චි කරන කොන්ක්‍රීට් එකේ තියෙන ගල් aggregate එක අර කම්බි අතරින් යන්න ඕනේ හොඳට. එතකොට අඩුම තරමේ එතට අපි පාවිච්චි කරන කොන්ක්‍රීට් එකේ තියෙන ලොකුම size එකේ aggregate එක පාස් වෙන්න තරම් ප්‍රමාණයේ ඉඩක් තියෙන්න ඕනේ. ඒ නිසා ඒ ඉඩ සලකලා තමයි මේ minimum spacing එක තීරණය කරලා තියෙන්නේ. එතකොට minimum එක තියෙන්න ඕනේ 25. එතකොට දැන් අපි බලපු conditions අනුව අපි දන්නවා අපිට අපි කම්බි select කරනකොට අපි minimum එකයි maximum එකයි සංසන්දනය කරන්න ඕනේ. ඒ අනුව minimum spacing එකයි maximum spacing එකයි සංසන්දනය කරන්න ඕනේ. මේ තියෙන criteria ඔක්කොම ටික බලපුවාම අපිට මේකට කම්බි යොදන්න පුළුවන් T10 මිලිමීටර් 300න් 300ට මේ කියන conditions දෙකම satisfied වෙන විදිහට. ඒ වගේ අපි දැන් මේ හෙව්වේ mid span එකේ නිසා අපි කිව්වා S8 panel එකේ තියෙනවා අපිට support එකේ long span එකටයි short span එකටයි ඊට අමතරව long span එකේ mid span එකට. ඒ හැම එකකටම අපිට වෙන වෙනම මේ කලින් කරපු හැම calculation එකක්ම මේ steps ටිකටත් මේක follow කරන්න ඕනේ. ඉතින් මේ design එක කරපුවාමත් ඔයගොල්ලන්ට මෙන්න මේ උත්තර ටික
ඒ මෙතනදී නම් හරි පහසු උත්තරයක් ආවේ හැම එකම මිලිමීටර් 300ට center to center දාන්න කියලා ආවේ. මේ විදිහට මේ අපි කරේ එක පැනල් එකක්. එතකොට මේ වගේ ඕගොල්ලන්ට සිද්ධ වෙනවා හැම පැනල් එකකම කම්බි ටික ඩිසයින් කරන්න. තව පොඩි පහසු දෙයක් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. මේක ගත්තේ මම මොස්ටියන් බංගේ රේන්ෆෝස් කොන්ක්‍රීට් ඩිසයින් බුක් එකේ 5th edition එකේ 375 පිටුවේ මේකේ තියෙනවා අර අපිට කම්බි ස්ලැබ් එකට කම්බි දානකොට ස්පේසිං එක අනුව කම්බි වල සයිස් එක අනුව කොච්චර වර්ග මිලිමීටර ප්‍රමාණයක් කම්බි ඕනේද කියලා. ඒ වගේම අපේ කම්බි වල වර්ගඵලය අපි බලලා අපට ඕන කම්බියේ අපිට කොච්චර ස්පේසිං එක දාන්න ඕනේද කියලා මේකෙදී හොයන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් අපිට ආරේ 261යි කියලා නම් as provided 261කට මේ ආවේ අපිට 195 වගේ මට. ඔව් 195 තමයි අපිට මිනිමම් ආවේ. මිනිමම් රේන්ෆෝස්මන්ට් එක දාන්න ඕනේ. එතකොට ඒක අපිට මේකදී බලන්න පුළුවන් 195 අපිට කොයි හරියද අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒතර අපේ තිබුණා මිනිමම් රික්වයර්මන්ට් එක අපි කිව්වා අපි 10 කම්බි වලින් දාන්නේ ඊට අමතරව ස්පේසිං එක 300 කියලා. අපි කලින් ස්පෙસિෆයි කරගෙන හිටියා. ඒතකොට ඊට අමතරව 195 නම් ඒ ළඟම තියෙන අපිට මෙන්න මේ 262 කියන එක. අපි මෙතන අතිකල් කරපු නිසා මේ 261 ඇවිල්ලා තියෙන්නේ. මෙතන තියෙන 262 ලොකු වෙනසක් නැහැ. මිලිමීටර වර්ග මිලිමීටර එක වෙනස තියෙන්නේ. මේ 262 තමයි දැන් අපිට ගන්න වෙන්නේ 195 වෙනුවට මෙතන. 10 කම්බි වලින් ගන්න තියෙන 300 ස්පේසිං වලින් දාන්න තියෙන අවම එක. ඒතකොට ඒ නිසා අපි මේ 262 සිලෙක්ට් කරනවා. එතකොට ස්පේසිං එක 300යි මිලිමීටර් 10යි කියලා මෙතනින් අපිට ගන්න පුළුවන්. නිසා මෙන්න මේ වගුව ඔයගොල්ලෝ ළඟ තියාගන්න පුළුවන් නම් මේක තවත් පහසුවක් වෙයි. දැන් අපි රේන්ෆෝස්මන්ට් කැල්කියුලේෂන් කරලා ඉවරයි. පාඩමේ අවසාන හරියට අපි ළඟා වෙමින් ඉන්නේ. දැන් අපිට තියෙන්නේ චෙක්ස් කීපයක් කරන්න. මේකදී අපි කරන්නේ ස්ලැබ් එකේ ඩිෆ්ලෙක්ෂන් එක චෙක් කරනවා. ඒ වගේම ෂියර් වලටත් ස්ලැබ් එක චෙක් කරනවා. අපි මේ දෙකක් කරලා බලමු. ඩිෆ්ලෙක්ෂන් එක චෙක් කරන්න ඔයගොල්ලෝ කෝඩ් එකේ රිෆර් කරන්න ඕනේ. ටේබල් 3.9, 3.10 සහ 3.11 කියන ටේබල් එක මම 11 එක මෙතන දාලා නැහැ. 3.9 එකේදී කරන්නේ අපේ ස්ලැබ් එකට අදාළ බේසික් ස්පෑන් ඉෆෙක්ටිව් ඩෙප්ත් රේෂියෝ එකක් අපි හොයා ගන්නවා. ඒතර අපි ගත්තේ කන්ටිනියස් නිසා රෙක්ටැන්ගල් සෙක්ෂන් නිසා මෙතනදී බේසික් ස්පෑන් එක බේසික් ඉෆෙක්ටිව් ස්පෑන් ඉෆෙක්ටිව් ඩෙප්ත් රේෂියෝ එක 26යි. මෙන්න මේ ටේබල් 3.9 වලින් එන ෆැක්ටර් එක මොඩිෆිකේෂන් ෆැක්ටර්ස් දෙකකින් වැඩ කරනවා. එකක් තමයි මොඩිෆිකේෂන් ෆැක්ටර් ටෙන්ෂන් රේන්ෆෝස්මන්ට් වලට, අනිත් එක මොඩිෆිකේෂන් ෆැක්ටර් කම්ප්‍රෙෂන් රේන්ෆෝස්මන්ට් වලට. ඒක තියෙන්නේ ටේබල් 3.11 එකේ. ඒතර මේකෙදි කම්ප්‍රෙෂන් රේන්ෆෝස්මන්ට් ගත්තේ නැති නිසා මම මේක මෙතෙන්ට ගත්තේ නැහැ. එහෙම නැති වෙලාවට කම්ප්‍රෙෂන් රේන්ෆෝස්මන්ට් නැත්නම් මේ ෆැක්ටර් එක අපි 1යි කියලා ගන්න. ඒතකොට මේ අපි බේසික් ස්පෑන් ඉෆෙක්ටිව් ඩෙප්ත් රේෂියෝ එක මොඩිෆිකේෂන් ෆැක්ටර් එකකින් වැඩි කරලා ඒක තමයි අපේ allowable ස්පෑන් ඉෆෙක්ටිව් ඩෙප්ත් රේෂියෝ එක වෙන්නේ. ඊට පස්සේ අපි ඇක්චුවල් ස්පෑන් ඉෆෙක්ටිව් ඩෙප්ත් රේෂියෝ එකත් එක්ක මේ දෙක සංසන්දනය කරනවා. ඒක තමයි අපි මෙතනදී කරන්නේ. දැන් අපි බලමු කොහොමද මේ allowable ස්පෑන් ඉෆෙක්ටිව් ඩෙප්ත් එක මෙතන ගණනය කරන්න කියලා. එතකොට මේකදී අපි බලන්නේ අපි ගත්ත පැනල් එකේ අපිට පුළුවන් කියන්නේ මිඩ් ස්පෑන් එකේ අපිට රිෆ්ලෙක්ෂන් එක චෙක් කරන්නේ මිඩ් ස්පෑන් එකේ නිසා ඒකේ තියෙන රේන්ෆෝස්මන්ට් වල මේ ඒරියා එක සලකලා තමයි මේකේ මේ ඩෙෆිනිෂන් එක කරන්නේ. ඔයගොල්ලෝ මෙතනින් කෙලින්ම අපිට මේ ස්පෑන් ඉෆෙක්ටිව් ඩෙප්ත් රේෂියෝ සමාවෙන්න මෙතන 26යි කියලා ගත්තා. 26යි කියලා අරගෙන දැන් ඊට පස්සේ අපිට හොයන්න ඕනේ මෙන්න මෙතන මේ මොඩිෆිකේෂන් ෆැක්ටර් එක. මොඩිෆිකේෂන් ෆැක්ටර් එක මෙන්න මේ ටේබල් එකෙන් ගන්නත් පුළුවන්. ඒකට මේ ටේබල් එකේ ඒවා ඩිරයිව් කරලා තියෙන මෙන්න මේ ඉක්වේෂන් එක පාවිච්චි කරලා. ඒ නිසා ලේසින් වැඩේ මට හිතෙන්නේ ඉක්වේෂන් එක පාවිච්චි කරන එක. මේකෙන් මොඩිෆිකේෂන් ෆැක්ටර් එක ගන්න. මොඩිෆිකේෂන් ෆැක්ටර් එක සමාන වෙන්නේ මෙන්න මේ 0.5 plus 477 minus fs මෙන්න මේ කියන සමීකරණයට. මේ සමීකරණේ එන උත්තරේ දෙකට වඩා අඩු වෙන්න ඕනේ. ඒක මෙතන චෙක් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ fs කියන ෆැක්ටර් එක හොයන්න ඕනේ වෙනම. ඉස්සෙල්ලා මේ ෆැක්ටර් එක වෙනම හොයන්න. එතන තියෙනවා මේ fs කියලා එක හොයනකොට ඒකේ as required එකයි as provided එකයි. ඒ කියන්නේ අවශ්‍ය කොච්චර කම්බි මෙතෙන්ට අවශ්‍ය වුණාද අපි කොච්චර කම්බි මෙතෙන්ට දැම්මද කියලා. ඒකට මතක ඇති අපිට ඕනේ උනේ 195යි. හැබැයි අපි දැම්මා 261ක්. ඒකට ඒක තමයි මෙතෙන්ට දාන්න ඕනේ. ඊට පස්සේ ඒ උත්තරේ මෙතෙන්ට දාලා මේ මොඩිෆිකේෂන් ෆැක්ටර් එක හොයාගන්න. මේ මම ඒක හොයලා තියෙනවා. මේ ඒ ටික හොයලා මොඩිෆිකේෂන් ෆැක්ටර් එක මෙතනදී ඇත්තටම දෙකට වඩා වැඩි වෙනවා උත්තරේ. ඒ නිසා දෙකට වඩා අඩු වෙන්න ඕනේ. මෙතන බැරි වෙලාවත් ඔයගොල්ලෝට උත්තරේ දෙකට වඩා වැඩියෙන් ආවොත් ඔයගොල්ලෝ දෙක කියලා උත්තරේ ගන්න. වැඩි වෙච්ච නිසා මෙතන මොඩිෆිකේෂන් ෆැක්ටර් එක දෙක කියලා ගත්තා. එතකොට ඊට පස්සේ මේ බේසික් ස්පෑන් ඉෆෙක්ටිව් ඩෙප්ත් රේෂියෝ එක අපි
මේ මොඩිෆිකේෂන් ෆැක්ටර් එකෙන් වැඩි කරනවා. ඒතර මම කලිනුත් කිව්වා මෙතන මම හොයන්නේ මේ මොඩිෆිකේෂන් ෆැක්ටර් එක විතරයි. කම්ප්‍රෙෂන් වලට නෑ. එහෙම තිබ්බනම් අපි බීම් එක වගේ නම් කම්ප්‍රෙෂන් වලටත් සමානවට එන්න පුළුවන්. එතකොට ඒ ෆැක්ටර් එකනොත් මෙතන වැඩි කරනවා. දැන් තියෙන එක ෆැක්ටර් එකක් නිසා මේ ෆැක්ටර් එකකින් විතරයි වැඩි කරන්නේ. දැන් මේ එන්නේ අපිට allowable span effective depth ratio එක. එතකොට අපි දැන් චෙක් කරනවා අපේ actual span effective depth ratio එක කීයද කියලා. ඒ දෙක අතර සංසන්දනය කරලා allowable එකට වඩා actual එක අඩු නම් මේක condition එක satisfied. ඒ කියන්නේ මේක deflection එකෙන් safe. actual එක හොයන්නේ actual span effective depth එක. අපේ actual span එක 3900යි. effective depth එක short span එකට මේක කරන්නේ 120යි. එතකොට 32.5යි. allowable එක 52යි. actual එක 32.5යි. actual එක අඩුයි allowable එකට වඩා. ඒ නිසා මේකේ deflection එක satisfied. අපි බලමු කොහොමද shear වලට මේ slab එක check කරන්න කියලා. ඒකට ඔයගොල්ලන්ට කෝඩ් එක රෙෆර් කරන්න ඕනේ table 3.15. ඔයාලට මතක ඇති table 3.14 වලින් තමයි අපි bending moment coefficient එක ගත්තේ. ඒ විදිහටම අපි මේ හැම slab panel එකටම අදාළ shear force coefficients ටික ගන්නවා. ඊට පස්සේ අපි හොයනවා එක එක panel එකේ supports වලට කොච්චර shear force එකක් එනවද කියලා. ඒකටත් සමීකරණයක් දීලා තියෙනවා කෝඩ් එකේ clause 3.5.3.7 වල. මෙන්න මේ clause එක පාවිච්චි කරලා x direction එකටයි y direction එකටයි මේ අර සමීකරණ දෙක වගේමයි අර විදිහම මේ factors පාවිච්චි කරලා අපි හොයාගන්නවා shear force එක කීයද කියලා මෙන්න මේ supports වල. ඊට පස්සේ මේ shear force එක අපි shear stress එකක් විදිහට convert කරනවා මේ clause 3.5.5.2 වල දීලා තියෙන මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා. මේ සමීකරණය පාවිච්චි කරනකොට මේ සමීකරණේ මෙන්න මේ කියන condition එක satisfy කරන්න ඕනේ. 0.8යි root FCU කියන එක හෝ 5 කියන එක. මෙන්න මේ දෙකේ අඩු උත්තරයට වැඩිය මේ උත්තරේ අඩු වෙන්න ඕනේ. ඒ විදිහට මේතන අපි shear stress එක calculate කරනවා. ඊට පස්සේ අපි හොයනවා මේකේ inbuilt shear එක. එහෙම නැත්නම් මේකේ concrete එකේ කොච්චර shear එකක් එයාට ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපි මේ apply කරපු shear stress එකයි concrete එකේ තියෙන shear stress එකයි සංසන්දනය කරලා බලනවා shear reinforcement දාන්න ඕනේද නැද්ද කියලා. ඔයගොල්ලන්ට මෙන්න මෙතන මේ calculation එක කරනකොට සමහර වෙලාවට මේක මේ slab වල නම් මේ වැඩේ වෙන්නෙම නැහැ. ගොඩක් ලාට beams වලදී සමහර ලාට ඒකත් මේ steps මයි කරන්නේ. මෙතනදී මේ shear එක සමහරට මෙතන මේක exceed කරන්න පුළුවන්. මෙතන shear එක fail කරන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ 0.8යි FCU වලට වඩා මේ උත්තරේ වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේක මේ ඒක හෝ මේ 5 කියන දෙකෙන් උත්තරයට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ. එහෙම වුණොත් මෙතනදී condition එක satisfy වෙන්නේ නැති නිසා අපිට සිද්ධ වෙනවා ආපහු මෙතනදී design එක වෙනස් කරන්න. එතකොට බලන්න ඕගොල්ලෝ අපිට වෙනස් කරන්න තියෙන්නේ මොනවද කියලා. මෙතන තියෙන මේ maximum shear force එක, B කියන්නේ breadth එක, මේ D කියන්නේ depth එක. ඇත්තටම මේ උත්තරේ වැඩි වෙලා නම් තියෙන්නේ අපිට අඩු කරන්න නම් ඕනේ. shear stress එක අඩු කරන්න නම් ඕනේ. අපිට සිද්ධ වෙනවා මෙන්න මේ කියන යට තියෙන parameters දෙක තව චුට්ටක් ලොකු කරන්න. ඒ කියන්නේ මේක භාග සංඛ්‍යාවක් නිසා භාගයක හරය වැඩි වෙනකොට තමයි මේ උත්තරේ අඩු වෙන්නේ. එතකොට මේක වැඩි කරන්න නම් අපිට එක්ක breadth එක හරි depth එක හරි වැඩි කරන්න ඕනේ. එතකොට breadth එක වැඩි කරන්න විදිහක් නැහැ මෙතන 1000යි. එතකොට depth එක තමයි වැඩි කරන්න වෙන්නේ. එතකොට depth එක වැඩි වෙච්ච එකම අපේ slab thickness එක ආයෙ වෙනස් වෙනවා. ඒක තමයි මම කිව්වේ කලින් අපි initial design එකේදී මේ depth එක හරියට තීරණය කරන් ඉන්න ඕනේ. නැත්නම් ඔයාලට පේනවා දැන් අපි මේ design එකේ අවසාන හරියේ ඉන්නේ. ඒතර අවසාන මොහොතට ඇවිල්ලා හදිසියෙ හරිය මෙතන design failure එකක් වුණොත් එහෙම අර කරපුවා සම්පූර්ණයෙන් වැරදිලා ආයෙත් අපිට මුලින් ඉඳන් පටන් ගන්න වෙනවා. ඒ නිසා preliminary design එකේ උනත් මේකට design experience එක හරියට වැදගත් වෙනවා. හරියටම තීරණය කරගෙන එන්න ඕනේ. එතකොට අපිට සිද්ධ වෙන trial and errors ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. හරි. දැන් මෙතනදී මේ equation එකට ආපු values උත් එක්ක මේ shear coefficient උත් එක්ක මෙතන තියෙන maximum එක සලකලා මෙතන තියෙන 0.4යි මේ පැත්තේ මේ S8 කියන panel එකට ඒක සලකලා මෙතන maximum shear force එක ගන්න කරා 14යි. ඒක සලකලා shear stress එක හෙව්වා 0.118 කියලා එනවා. මේක 0.8 FCU වලට වඩා මේක කැල් කරන්න ඒ උත්තරයට වඩා මේ උත්තරේ අඩු උත්තරයක් එන්නේ. ඊට පස්සේ ඒතර මේ තියෙන්නේ අපි apply කරපු අපේ loads නිසා applied වෙන shear එක. දැන් අපි බලනවා concrete එකේ inbuilt shear එක. VC කියලා කියන්නේ design concrete shear stress එක. ඇත්තටම මේක generate වෙන්නේ මේ shear මේ දැන් අපි හොයන්නේ shear force එක shear reinforcement නොදා දැම්මේ නැති වුණොත් මේකේ කොච්චර shear එකක් මේක ඇතුලේ තියෙනවද කියලා. ඇත්තටම concrete එකේ inbuilt shear එකක් generate වෙනවා. ඒක වෙන්නේ අපි මේකේ පාවිච්චි කරලා තියෙන දේවල් අනුව. උදාහරණයක් විදිහට මේක අපි කම්බි පාවිච්චි කරලා තියෙනවා. කොන්ක්‍රීට් එක්ක මේක බොන්ඩ් වෙලා තියෙන්නේ. ඒකට මේ අතර
ඇන්කරින් එකක් තියෙනවා. ඒතර මේ ඇන්කරින් ස්ට්‍රෙන්ත් එක. ඊට අමතරව කොන්ක්‍රීට් එකේ ගල් වැලි සිමෙන්ති මේ ඔක්කොම අතර පොඩි ඉන්ටර්ලොක් බොන්ඩ් එකක් තියෙනවා. ඒතර මේ ඉන්ටර්ලොක් ඇක්ෂන් එක අර කම්බි වලින් එන ඩවලින් ඇක්ෂන් එක. මෙන්න මේ දේවල් වලේ එයාම විසින් ඔටෝමැටික් ජෙනරේට් වෙච්ච ඉන්බිල්ට් ෂියර් එකක් තියෙනවා. ඉතින් බැරි වෙලාවත් අපි ඇප්ලයි කරන ෂියර් එක මෙන්න මේ කොන්ක්‍රීට් එකේ දැනටමත් තියෙන ෂියර් එකට වඩා අඩුයි නම් අපි ආයි ෂියර් රෙන්ෆෝස්මන්ට් දාන්න අවශ්‍යතාවයක් නැහැ. බැරි වෙලාවත් ඊට වඩා වැඩි වුණොත් විතරයි අපි ෂියර් රෙන්ෆෝස්මන්ට් දාන්න ඕනේ. ඒත් අපි දාන්න ඕනේ කොච්චරද? දාන්න ඕනේ වෙන්නේ අර කොන්ක්‍රීට් එකේ තියෙන ප්‍රමාණයට වඩා අරයට තව වැඩිපුර ගන්න තියෙන ටික තමයි අපි ඇප්ලයි කරන්න ඕනේ. ඒක මම මේක ගොඩක් වැදගත් වෙන්නේ අපි බීම් ඩිසයින් කරද්දී. මෙතනදී මේ ෂේක් ගොඩක් වෙලාට අහු වෙන්නේ නැහැ. ඒ නිසා ෂියර් චෙක් එක ගොඩක් වෙලාට කරන්නේත් නැහැ කට්ටිය ස්ලැබ් එකට. නමුත් අනිවාර්යෙන් මේක චෙක් කරලා බලන්න ඕනේ. ෂියර් එන්ෆෝස්මන්ට් ෂියර් චෙක් එක ඕනේද නැද්ද කියන එකවත් චෙක් කරන්න. ඔයගොල්ලෝ මේ චෙක් අප් එක නම් අනිවාර්යෙන් කරන්න ඕනේ. මේක හොඳටම මේ වැදගත් වෙන්නේ බීම් එක ඩිසයින් කරනවා. මොකද බීම් එකේදී අපි දන්නවා එක එක මේ ඒරියාස් වලට අපි වෙනම ෂියර් එන්ෆෝස්මන්ට් ඩිසයින් කරන්න නිසා. ඒකෙදි මම මේක තව චුට්ටක් මීට වඩා පැහැදිලිව කියලා දෙන්නම්. හරි. දැන් අපි බලමු කොහොමද මේ කොන්ක්‍රීට් එකේ ෂියර් එක අපි මේකෙදි ගණනය කරන්නේ කියලා. ඒක ඔයගොල්ලන්ට කරන්න ඕනේ table 3.8 වල table 3.8 වලින් දීලා තියෙනවා. මෙන්න මේ ෆැක්ටර් එක 100 ASOBD කියන මේ ෆැක්ටර් එකයි මේ ඉෆෙක්ටිව් ඩෙප්ත් එකයි සලකලා අපිට පුළුවන් මෙන්න මේ වගුව පාවිච්චි කරලා මෙතන මේකේ මේක සිලෙක්ට් කරන්න. සමහරට මේ 100 ASOBD කියන එකේ මේ ෆැක්ටර් එක මේ තියෙන පූර්ණ සංඛ්‍යාවක් අපිට ඉන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ඊට වැඩිය මේක ඉන්ටර්පොලේට් කරනවටත් වඩා ලේසි. මේක ඩිෆයින් කරපු සමීකරණේ පාවිච්චි කරා නම් අපිට හරි උත්තරේම ගන්න පුළුවන්. මේක තමයි මේක VC හොයන සමීකරණේ 0.79 100 ASOBD එකේ 3න් එක 400 by D වල 4න් එක බෙදීම gamma m කියන සූත්‍රය. ඉතින් මෙන්න මේ කියන කොටස් ටික වෙන වෙනම සුළු කරලා මේ කන්ඩිෂන් සැටිස්ෆයි වෙනවද කියලා චෙක් කරන්න. චෙක් කරලා VC එක හොයන්න. එතකොට මෙතන දැන් එනවා කොන්ක්‍රීට් එකේ ෂියර් එක 0.51 වර්ග මිලිමීටරයට නිව්ටන්. මේ තියෙන්නේ කොන්ක්‍රීට් එකේ ෂියර් එක 0.51. හැබැයි අපි ඇප්ලයි කරන්නේ 0.18. එතකොට 0.5ට වඩා 0.18 ගොඩක් අඩුයි. 0.18 ගොඩක් අඩුයි. ඒකට VC එකට වැඩිය අපි ඇප්ලයි වෙලා තියෙන ෂියර් ස්ට්‍රෙස් එක ගොඩක් අඩුයි. ඒ නිසා මේකේ ෂියර් රෙන්ෆෝස්මන්ට් වල කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේකේ ෂියර් චෙක් එක ඕකේ. ඔන්න ඒ අපි ප්‍රධාන කාරණා දෙකක් කියන්නේ ඩිෆ්ලෙක්ෂන් එකයි ෂියර් එකයි චෙක් කරා. ඊට අමතරව තව මේකේ ටෝෂන් එකට චෙක්අප් එකක් කරන්න ඕනේ. ඩීටේලින් වල ටෝෂන් වලට අපි රෙන්ෆෝස්මන්ට් දානවා. ඒකත් අපි මේ ගාම කරගෙන යනවා. ඒකට ඔයගොල්ලන්ට බලන්න තියෙන ක්ලෝස් එක 3.5 කියන ක්ලෝස් එක. ඒකෙදි ටෝෂන් රෙන්ෆෝස්මන්ට් කැල් කරන්න පුළුවන්. සමීකරණයක් දීලා තියෙනවා. මිඩ් ස්පෑන් එකේ ඒරියා එකකින් ස්ටීල් රෙන්ෆෝස්මන්ට් ඒරියා එකකින් 3න් එකක් ටෝෂන් රෙන්ෆෝස්මන්ට් වලට විදිහට දාන්න ඕනේ. ඊට පස්සේ ඒක ප්‍රොවයිඩ් කරන්න ඕනේ ස්පේසිං එකක් දෙකයි කියලා තියෙනවා. ස්පේසිං එක ෂෝට් ස්පෑන් එකෙන් 5න් එකක් විදිහට. ඒ කියන්නේ මේකෙදි දැන් අපි ෂෝට් ස්පෑන් එකට කැල්කියුලේට් කරොත් එහෙනම් මේක එන්නේ 3.905න් බෙදපුවාම 780යි. මේක ඕනනම් අපිට 800ක් කියලා මේක සේෆ්ලි 800ක් කියලා ගන්න පුළුවන්. ඇත්තටම මේකට අපිට මේ ටෝෂන් රීන්ෆෝස්මන්ට් අපි වෙනම දාන්නේ නැහැ. මම ඩීටේලින් ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. මේක දැන් මේ ඩිසයින් එක ඉවර වෙනතේ මේක පාඩම ගොඩක් මේ දිගයි. මේක දැන් ඩීටේලින් ගන්නන්න ගියොත් තව වෙලාවක් යන නිසා ඩීටේලින් එක අපි සයිට් විසිට් එකක් එක්කම පුළුවන් වුණොත් කරමු. ඩ්‍රෝවින් එකයි සයිට් එකකුයි එක්කම මෙතනදී මේ කම්බි ටික අපි කවර් කරගන්නේ අපිට පුළුවන් අපේ බොටම් රේන්ෆෝස්මන්ට් එකම ඒ ස්පේසිමත් එක්ක චෙක් කරලා ඔයගොල්ලෝ දැකලා ඇති U bars විදිහට දානවා. ඒතර U bar එකක් විදිහට දාලා අපිට මේ ටෝෂනල් රේන්ෆෝස්මන්ට් එක අර මේන් රේන්ෆෝස්මන්ට් වලින්ම කවර් කරගන්න පුළුවන්. අය අමතර කම්බි දාගන්නේ නැතුව. ඔන්න ඔය ටික තමයි අපි ඩිසයින් එකේ කරන්නේ. ඒතර මේන්ලි මේ සම්පූර්ණ ටික අපි මේ වෙනකොට කරා. ඊට පස්සේ මේ අපි දැන් මෙතකන් අපි කරේ එක පැනල් එකක්. කියන්නේ 2 එක පැනල් එකකුයි 1 එක පැනල් එකකුයි විතරයි කරේ. නමුත් මේ තියෙන්නේ මුල් ඩිසයින් සම්පූර්ණ ඩිසයින් එකම නෙමෙයි. ඒතර සම්පූර්ණ ඩිසයින් එක නම් ඔයගොල්ලෝ හැම පැනල් එකම මේ විදිහට කරන්න ඕනේ. ඒතර ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේකේ ස්ටෙප්ස් කොච්චර තියෙනවද, එකින් එක අපිට බලන්න ඕන කාරණා කොච්චර තියෙනවද කියලා. ඉතින් මේ ටික තව මීටත් වැඩිය සරල කරගන්න පුළුවන් අපිට. මේ හැම දෙයක්ම අපිට Excel sheet එකකට ගොනුගත කරගන්න පුළුවන් වුණොත්. ඒ නිසා මම ප්‍රැක්ටිස් කරන්නේ ඇත්තටම ස්ලැබ් ඩිසයින් එකේදී මම හදාගත්ත Excel sheet එකක්. මේකෙදි මම ඕගොල්ලන්ටත් යෝජනා කරනවා මම මගේ හදපු Excel sheet එකක් මම ඔයාලට පෙන්නන්න. ඕගොල්ලොත් මේක දිහා බලාගෙන මේ විදිහටම Excel sheet එකක් ඩෙවලොප් කරගන්න.
මේකට තමන්ම ඩිවලොප් කරගන්න එක තමයි වැදගත්. කාගේවත් Excel sheet එකක් පාවිච්චි කරන්න එපා. මොකද තමන් ඒක ලියනකොට ඒකේ හැම ස්ටෙප් එකක් ගැනම අවබෝධයෙන් ලියන නිසා කොහේ හරි තැනක වැරදුනොත් එහෙම නැත්නම් වැරදි අවුට්පුට් එකක් ආවොත් වැරදි කියන්නේ එරර් එකක් ආවොත් මේක කොතනද වැරදුනේ කියන මේ අයිඩියා එක ඔයාටම එනවා. එහෙම නැතුව කවුරු හරි හදපු Excel sheet එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරොත් එහෙම කොහේ හරි වැරදුනොත් වැරදි ඉන්පුට් එකක් දුන්නොත් එහෙම ඒකේ වැරද්දක් උනේ කොහෙදවත් කියලා අපිට හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ස්ටෙප්ස් ටික මැනුවල් කැල්කියුලේෂන් එක ඔයගොල්ලෝ පිළිවෙලට කරගෙන ආවනම් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ වෙනකොට මොනවද මගේ Excel sheet එකේ මම හදාගන්න ඕනේ කියලා. මොනවද මම ඔටෝ මේකේ මහා විශේෂ දෙයක් ඔයගොල්ලන්ට ලියන්න අවශ්‍ය නැහැ. ඔක්කොම එකතු කිරීම, ගුණ කිරීම වගේ සරල මේ සමීකරණ පාවිච්චි කරලා මේකේ ලියන්න පුළුවන්. ඔයගොල්ලන්ට අර table 3.14 වලදී 15 වලදී ගන්න factors ටික සමහරට කෝඩ් එක බලලා enter කරන්න පුළුවන් වෙයි. සමහර Excel sheets තියෙනවා. ඒ දේවලුත් net එකේ ඇති සමහර විට මේ generate කරන auto වෙන ලියපු programs තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට දිග පළලයි condition එක one shortage discontinuous ඒ වගේ condition එක දාපු ගමන් ටක් ගාලා ඔයගොල්ලන්ට මේ factors ටිකේ ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ විදිහට ලියා ගන්න එකත් ගොඩක් හොඳයි. තමන්ම develop කරගත්ත sheet එකක්. ඉතින් එහෙම කරගත්තා නම් මේක හරියම පහසුවෙන් මේ design එක කරගන්න පුළුවන්. දැන් අපි බලමු මම හදපු Excel sheet එක. මේ තියෙන මම develop කරගෙන තියෙන Excel sheet එක. මේකේදී ඔයගොල්ලන්ට පුළුවන් එක එක panel එකෙන් panel එකට panel ටික මේ විදිහට නම් කරගන්න. ඊට පස්සේ panel dimensions ටික දෙන්න. ඊට පස්සේ ly over lx factor එක මේක automatically එන්න හදන්න පුළුවන්. ඒ අනුව මේක 1 වේද 2 වේද එන්න විදිහට මෙතන සමීකරණ ලියන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට මම මේක මෙතන වෙනස් කරලා පෙන්නන්න. lyx 2 විතර දාන්න. එතකොට මේක 1 වේ වුණා. මේක වෙනස් වෙලා. හරි? ඒ වගේ මෙතන මේක දීපු ගමන් මෙතන condition එක වෙනස් වෙනවා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පුළුවන් slab thickness එක දෙන්න. මේක අපි initial අපි දෙන එකක් cover එක FCU concrete grade එක ඒ ටික දෙනවා. ඊට පස්සේ මේ තමයි අර අපි panel type එක. මේ තියෙන එක එක type. දැන් S1 කියන එක 4 edges discontinuous. S2 කියන එක 2 edges discontinuous. මේකට ඔයගොල්ලෝ table 3.14 එක ටිකක් familiar වෙන්න ඕනේ. ඒක චුට්ටක් බලන්න. ඒ අනුව මේ එක එක short එකටයි long එකටයි මේ movement factors ටික අපි හොයාගන්න ඕනේ. මෙන්න මේ movement factors ටික තමයි අර පොත බලලා අපි මෙතෙන්ට enter කරන්නේ. ඊට අමතරව GK එක QK එක මේ දේවල් අපි කලින් හොයාගෙන තමයි මේ design එකට එන්නේ. එතකොට මේ මෙතන දීපු ගමන් මේ ultimate load එක automatic generate වෙන විදිහට මේ equation එකක් මම ලියලා තියෙන්නේ. ඊට පස්සේ අර beta xn lx වර්ගය කියන සමීකරණය පාවිච්චි කරලා ඒක මෙතෙන්ට දීලා අපිට පුළුවන් මේ factors වැඩි වෙලා automatically මෙතන design movement හැදෙන විදිහට මේක හදාගන්න. ඊට පස්සේ effective depth එකත් මෙතන slab height එක තියෙනවා. ඒකෙන් අපි පාවිච්චි කරන කම්බි වල size එක දාලා අඩු වෙන්න automatically මෙතන හදන්න පුළුවන් short එකටයි long එකටයි. දැන් උදාහරණයක් විදිහට මම මෙතනදී හිතන්න මෙතනදී මම මෙතන apply කරන load එක වෙනස් කරා කියලා මම මෙතන 10 කරලා පෙන්නන්නම්. එතකොට මේ ඔක්කොම ටික මෙතන වෙනස් වෙනවා. මෙහා පැත්තේ. මේ ඔක්කොම ටික මම හදලා තියෙන්නේ. මෙතන ඒක මේ load එකට අදාළ මේ ultimate load එක ඊට පස්සෙත් මතක ඇති K එක හෙව්වා ඊට Z එක check කරා lever arm එක හෙව්වා ඊට පස්සේ කම්බි වල වර්ගඵලය හෙව්වා ඊට පස්සේ minimum reinforcement check කරා check කරා ඊට පස්සේ maximum reinforcement flare spacing minimum එක maximum එක ඒ ටික check කරලා ඊට පස්සේ අපිට එනවා මේ අවශ්‍ය කම්බි වල වර්ගඵලය මේ තමයි අවශ්‍ය ප්‍රමාණය ඊට පස්සේ අපි spacing එක මම මෙතන spacing එක මම අතින් වෙනස් කරන්නේ spacing මෙතන මේ වේක තියෙනවා උදාහරණයක් මම මෙතන spacing එක 200 කරා නම් එතකොට මේ හැම එකම මෙතනින් එහාට වෙනස් වෙනවා මේ මෙතන 200 b1 කියලා වැටෙනවා මෙතනින් එහාට deflection එක check කරන එක පවා මම වෙනස් වෙන්න හදලා තියෙනවා එතකොට මෙතන spacing එක වෙනස් කරපුවාම ඒක ඕන විදිහට අපේ මේ එකයි satisfy වෙන විදිහට minimum එකයි maximum එකයි ඒක satisfy වෙන විදිහට අපි spacing එක දානවා ඒ එනකොට අපි බලන්න ඕනේ මෙතන minimum reinforcement එක okayද කියලා මේ අපේ minimum reinforcement එකත් satisfy වෙනවද කියලා ඊට පස්සේ deflection check එක කරනවා deflection check එකටත් check එක මේ effective span එක මේක අපි මේ අර code එකෙන් බලලා අතින් දාන්න ඕනේ අතින් දාලා මේක automatic හැදෙන්න දෙනවා deflection check එක okayද කියලා නැද්ද කියලා වෙන්න මෙතන equation එක ලියලා තියෙන්නේ මෙහි පරි වෙලාවත් මෙහි අපි කරන එකේ මොනවා හරි මේ ආවුනොත් මෙතන fail කියලා වැටෙනවා නිකමට අපි උට ඕන නම් මේක කරලා බලන්න පුළුවන් මම deflection check එක ගොඩක් කරට වෙනස් වෙන්නේ slab එකේ thickness එකත් එක්කනේ මම මේක slab එකේ thickness එක ටිකක් අඩු කරන්නම් අපි මේක 150 කියලා දැම්මේ 125 දාලා බලමු not okay okay slab thickness එක fail වුණා ඉතින් මේ වගේ එකක් වුණාම අපි දන්නවා දැන් හරියම අපි මෙතන අර මම ඔකට සමීකරණ කිව්වේ මේ වෙනස් කරන්න ඕන තැන් ඒ නිසා slab thickness එක මෙතන වෙනස් කරන්න ඕනේ කියලා
ආපහු 150 කරන්න. බලන්න මේක වෙනස් වෙයි දැන්. ඕකේ. ඊට පස්සේ මේ ඩිෆ්ලෙක්ෂන් එකට ඊට පස්සේ shear check එක කරනවා. අර විදිහටම shear factors ටික අර table 3.15 එකෙන් අරගෙන ඒ ටික මෙතෙන්ට enter කරලා maximum shear එකයි ඊට පස්සේ table 3.8 වලින් concrete එකේ VC එකයි හොයලා ඒ දෙක සංසන්දනය කරලා shear එක ඕනේද නැද්ද කියලා මෙතන හොයනවා. මෙතන ඊට පස්සේ remark එක මේ මම සමීකරණය ලියලා තියෙන්නේ. මේක මේකට වඩා අඩුයි නම් shear reinforcement අවශ්‍ය නැහැ. බැරි වෙලාවත් මේක මේකට වඩා වැඩි වුණොත් අපිට shear reinforcement ඕනේ. ඒතර එහෙම එක්ක shear reinforcement දාන්න වෙනවා. නැත්නම් අපි slab එකේ thickness එක වෙනස් කරගෙන අපහො design කරගෙන එන්න වෙනවා. ඉතින් මේක තමයි මගේ Excel sheet එක. මම හිතනවා මේක බලපුවම හරිය ලේසි වෙයි කියලා. අර අපි කරපුම steps ටික මේ පිළිවෙලකට ලියාගෙන ආපු එක විතරමයි මෙතන කරලා තියෙන්නේ. ලොකු දෙයක් කරලා නැහැ. ඉතින් ඔයාලට මේකට බැලුවම පේන ඇති මේකට අපිට මේ design software එකක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඒකයි මම කිව්වේ මම Procon වලින් ඔයාලට design කරලා පෙන්නුවාට ඇත්තටම slab design වලට මම Procon එක පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිකන් blind වගේ. නිකන් අපි උත්තර ටික දුන්නාම මේ මොනවා හරි result එකක් එනවා. නමුත් ඒ result එකත් ආයෙ අපි අපිට ඕන විදිහට ආයෙ වෙනස් කරගන්න ඕනේ. ඒක මේ සමහරවිට අපේ practically level එකත් එක්ක අපිට හැම වෙලේම මේක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා slab design එක කරන හොඳම ක්‍රමය මෙන්න මේ විදිහට Excel sheet එකක් හදාගන්න එක කියලා. ඉතින් ඔයගොල්ලෝ හදාගෙන මොනවා හරි මේ Excel sheet එක හදන එකේ හරි මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මට කතා කරන්න. හැබැයි මේකේ හොඳම වැඩේ තමයි තමන්ම එකක් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ අද අපි කරපු උදාහරණය හොඳයි. මේ උදාහරණයම ඔයගොල්ලෝ අතින් කරගෙන ඇවිල්ලා ඒකට අදාළ විදිහටම Excel sheet එක ලියන්න. එතකොට ඔකට අතින් ආපු උත්තර ටික තියෙනවා. Excel sheet එකෙන් ඒ උත්තර ටික වලට verify කරගන්න පුළුවන්. ඒතර ඒක verify වුණාට පස්සේ ඔයාට ඒක මේ ඔන්න මේ columns ටික lock කරලා ඔයා වෙනස් කරන මේ area ටික මම මේ රතු පාටින් දාලා තියෙන මම වෙනස් කරන ටික. ඒතකොට මේ ටික ඕන මෙහෙම highlight කරලා තියාගන්න. ඒතර මම මේ highlight කරනවා තමයි මම වෙනස් කරන්නේ කියලා. එතකොට මේක ඔයගොල්ලන්ට එදිනදා ඔයගොල්ලෝගේ design වලදී මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් අපි යමු අපි කොහොමද detailing කරන්න කියලා බලන්න. හරි. අපි slab එකක් design කරන එකේ design කරනවා කියලා කියපුවම ගමන් අපේ අවසානම ටාගට් එක තමයි අපි මේකේ කම්බි හොයන එකයි. කම්බි හොයලා ඒ දාපු ඩ්‍රෝවින් එකයි අඳගන්න එක. ඒක තමයි අපේ අවසානම ප්‍රතිඵලය. ඉතින් ඔක්කොමත් කරලා මේක චුට්ටක් හරි කියලා දුන්නේ නැත්නම් වැඩක් නැහැ කියලා හිතෙන නිසායි මම මේක ඩීටේලින් ටිකක් කියලා දෙන්නම් කියලා කිව්වේ. මේ ඩීටේලින් වලට මේ ඩීටේලින් කරන විදිය වෙනමම කොටසක්. ඒකත් අපි වෙනමම ඉගෙන ගන්න ඕන දෙයක්. නමුත් මෙතනදී මම පොඩ්ඩක් එක කියලා දෙන්නම්. ඩීටේලින් වලට කෝඩ් එකක් තියෙනවා. නමුත් කෝඩ් එකේ තියෙන එකට වැඩිය මට පැහැදිලි මෙන්න මේ මොස්ලියන් බංගේගේ පොතේ 5th edition එකේ 187 පිටුවේ තියෙන මෙන්න මේ chart එක මෙන්න මේ විදිහට තමයි අපි detailing කරන්නේ. ඕගොල්ලෝ හෙව්වේ මෙන්න මේ mid span එකේ reinforcement උයි මෙන්න මේ support එකේ reinforcement. ඒ ටික තමයි හෙව්වේ. ඒතර අපි හෙව්වේ කම්බි මොන වගේ size එකකින් කොච්චර spacing එකකින් දාන්න ඕනේද කියන එක තමයි අපි හෙව්වේ. හැබැයි දැන් අපි තව දන්නේ නැහැ ඒක කොච්චර දිගට දාන්න ඕනේද. ඒ දේවල් ටික දන්නේ නැහැ. මේ support එකෙන් කොච්චර එහාට මේක cut off කරන්න ඕනේද. ඒ ටික දන්නේ නැති. ඒ ටික මේ detailing requirements වල දීලා තියෙනවා. ඒත් මෙන්න මේ විදිහට තමයි detailing එක කරන්නේ. මෙන්න මේ විදිහට ඒක base කරගෙන අපි drawing එක අඳිනවා. මේ තියෙන්නේ මේකට අඳපු සම්පූර්ණ drawing එක. මේ තියෙන්නේ අපේ S8 panel එක. මේ තියෙන්නේ මේ panel එකේ මම මේකේ සමීප රූපයක් ගත්තා. මේ තියෙන්නේ S8 panel එක. මේ තියෙන්නේ ඒකේ bottom reinforcement එක. මේ bottom reinforcement එක අපි නම් කරලා තියෙනවා මෙතන මේ B1 කියලා. ඊට පස්සේ bottom එකේ තියෙන අනිත් reinforcement එකට අපි කියන්නේ B2 කියලා. ඊට මේ අනිත් පැත්තට මේ short එකට තියෙන එක තමයි මේ පැත්තට මතක ඇති. ඕකට මේ පැත්ත 3900 තිබ්බේ. මේ පැත්තට 4500 තිබ්බේ. 3500 තමයි B1 එකේ එන්නේ. අනිත් පැත්තට එකේ එන්නේ long span එකට මේ තියෙන්නේ එක. මේ අතට මේක මේ dot එක දාලා මේ ඊතලයේ දාලා මේ දිගට මේක යනවා කියලා දාලා තියෙන්නේ. ඒතර මේ කම්බිම තමයි මෙතෙන්ටත් එන්නේ. ඒක B2 එක. ඒතර මේ තමයි top 1 එක. මේ තමයි support එකට දාපු කම්බි. ඒතර මේවා තමයි මම අර කිව්වේ මේ කම්බි කොච්චර support එකට අපි කම්බිය දානවා කියන විතරයි දන්නේ. detailing requirement එකෙන් තමයි කියන්නේ මේක කොච්චරක් මේ span එකෙන් දිගට යන්න ඕනේ කියලා. ඒක තමයි මෙතනින් එන්නේ. මේ තියෙන span එකෙන් 0.3 L එන්න ඕනේ support එකෙන් මේ පැත්තට. හරි 50% එහෙම මේ 150ක් එහෙම අනිත් 150 අනිත් පැත්තට යන්නේ. ගොඩක් වෙලාවට අපි මේ විදිහට දෙබට ඇත්තටම ප්‍රැක්ටිකලි අපි එහෙම කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි එක විදිහටම ඔක එලාගෙන යනවා. නමුත් ඇත්තටම ඉකොනොමිකලි අපිට ඒක ලාභයි. අපි මේ තියෙන ඩීටේලින් රික්වයර්මන්ට්ස් වලටම කරපුවම ඇත්තටම ඩිසයින් එකක් කරන්නේ අපි ස්ට්‍රෙන්ත් හොඳ කියන්නේ ශක්තිමත් වගේම ඉකොනොමික් වෙන්නත් ඕනේ අපේ ඩිසයින් එක. නැත්තම් ඕනෝට එපාවට බාස්ලා කම්බි දානවා වගේ දානවා නම් ඉන්ජිනියර්ස්ලා මේක ඩිසයින් කිරීම කිසි අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලේම ඉකොනොමික් කියන එක ගැන අවබෝධයෙන් මේ ඩිසයින් එක කරන්න ඕනේ. ඉතින් මේ ඩීටේලින් ගැන නම් ලොකුවට මම මෙතනදී කියන්නේ මීට වඩා. නමුත්
ඔයගොල්ලන්ට දැන් තේරෙන්නේ නැති අපි සම්පූර්ණ අද ඩිසයින් එක පුරාවටම සම්පූර්ණයෙන්ම ස්ලැබ් එකක් අරගෙන අවසානයේදී ඩ්‍රෝවින් එකට එනකන් අපි ඩිසයින් එක කරගෙන ආවා. මේකේ තව චුට්ටක් මේක තව පැහැදිලි වෙනවා. මීට අදාළව මේ ඩීටේලින් එක මීට වැඩි තව චුට්ටක් මම එක්ස්ප්‍රස් කරලා මේක සයිට් එකේ පෙන්නුවා නම් ඒ නිසා මම පුළුවන් වෙලාවක ඕගොල්ලන්ට වීඩියෝ එකක් ඊළඟට අරන් එන්න සයිට් එකේදී කොහොමද මේ ඩීටේලින් ටික කරන්නේ ස්ලැබ් එකේ ඩීටේලින් කම්බි දාන්නේ කොහොමද කියන එක ගැන ඒකට ඔයගොල්ලෝ මේ ගැන මීට වැඩිය පැහැදිලි වෙයි කියලා හිතනවා. ඉතින් අද දවසට මම හිතනවා ඔයගොල්ලෝ ලොකු අත්දැකීමක් ගන්න ඇති කියලා අපි ෆුල් ඩිසයින් එකක් කරේ. ඇත්තටම කිව්වොත් මේක චාර්ටර්ඩ් ඉංජිනේර කෙනෙක් සම්පූර්ණ චාර්ටර්ඩ් එකට කරන විදිහ සම්පූර්ණ ඩිසයින් එකක ස්ටෙප්ස් ටික මම මේ කියලා දුන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට සම්පූර්ණ ඩිසයින් එකක් කරන කෙනෙකුට මේක හොඳම උදාහරණයක්. මේක වාට එකපාරම අද පාඩම එකපාරම බලාගෙන ගිහිල්ලා මේක සම්පූර්ණයෙන් කරන්න වෙන්නේ නැති වේවි. මේ තරම් කන්ටෙන්ට් එකක් මේකේ තියෙනවා. ඒ නිසා ඔයාලට අහුවෙච්ච නැති තැන් ඇති. සමහරවිට මූවමන්ට් ඩිස්ට්‍රිබියුෂන් ඒ වගේ අර සපෝට් අපි දැක්ක one way span එක මේ end conditions තිබිච්ච equations ඒ වගේ ඒවා මේ ඩිසයින් එකට පරිබාහිරව තියෙන දේවල්. ඒවා ඇනලිසිස් වලින් එන්නේ. ඒතර ඒ දේවල් අපි ළඟ නැත්තම් ඒ දේවලුත් අපි හොයාගන්න වෙනවා. මොකද හැම වෙලෙම මේ වගේම සමාන කේසස් නෙමෙයි අපිට එළියදී හම්බෙන්නේ. අපි මේ නිකන් බැලුමට ඔයගොල්ලන්ට පේන්නේ නැති මේක සරල ගොඩනැගිල්ල. හරිම ඍජුකෝණාශ්‍රාකාර මේ හරි ලේසි එකක්. නමුත් හැම වෙලෙම අපිට මෙහෙම දේවල් එන්නේ නැහැ. නමුත් අපි වැඩක් පටන් ගන්න ඕනේ සරල එකකින් නිසායි පොඩි දෙයක් කරේ. පොඩි වුණාට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේක කොච්චර ලොකු වැඩක් වුණාද කියලා අවසානට. ඒ නිසා මම හිතනවා ඔයගොල්ලන්ට අද පාඩමේ ලොකු දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා. අපේ පාඩම් මාලාවේ මේ 7 වෙනි පාඩම. ඉතින් 7 වෙනියට මෙච්චර දුර ඇවිල්ලා මම මේවා එකක් කරේ. ඔයගොල්ලන්ට මට අවශ්‍ය වුණා මූලිකව මේ ගැන අවබෝධය දීලා ලොකු දෙයකට එන්න. නැත්නම් මම මේක මුලින්ම ඔයගොල්ලන්ට උගන්වන්න ගත්තා නම් සමහරවිට ඔයගොල්ලන්ට මේක එපා වෙන්නත් තිබුණා. මට ඕනේ ඔයගොල්ලෝ මේ සබ්ජෙක්ට් එකට ඉන්ට්‍රස්ට් කරන්න. සහ මේකේ කාට හරි ගැටලු පැනගිච්ච තැන් තියෙනවනම් ඒ දේවල් මම ෆීල්ඩ් එකේ වැඩ කරන ඉංජිනේර කෙනෙක් විදිහට මගේ අත්දැකීමුත් එක්ක ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් මේ වගේම තවත් අලුත් පාඩමකින් අපි ආයෙම හම්බ වෙමු. බොහොම ස්තුතියි.